right අපි මෙතන මේ ටියුට් එක අද කරන්න බලාපොරොත්තු වෙන්නේ right ඊට පස්සේ දැන් ඔකට ටිකේ විෂය නිර්දේශයේ ඉස්සෙල්ලාම තියෙනවා මූල්‍ය ගිණුම්කරණයේ පරමාර්ථ හා මූලික ගිණුම්කරණ සංකල්ප accounting concepts ඊට පස්සේ ledgers හදන එක ඊට පස්සේ උපකාරක ලේඛන හදන එක මූල්‍ය උපකරණ හඳුනා ගැනීම සහ අගය කිරීම මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සඳහා හැඳින්වීම ඒක පුද්ගල ව්‍යාපාර අවුල් ව්‍යාපාර සමාගම් සහ ලාභ අරමුණු කර නොගත් ආයතන ඒ කියන්නේ charities ඊට පස්සේ බැංකුවල මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවයන් right ඒවා තියෙන්නේ ලින්ක් එක මට අර සුරංග සරුක්කා නිසා කියන එකට යවන්න ඕනේ දන්නවනේ නේ ඊමේල් එකට ඒක ලින්ක් එකක් යවන්න right අපි ඉස්සෙල්ලම් බලමු අපි ඉස්සෙල්ලම් බලමු right අපි ඉස්සෙල්ලම් බලමු accounting මම ඉස්සෙල්ලා කියනවා දැන් ඔය කට්ටියට පුළුවන් මමත් එක්ක ඉන්ටරැක්ට් කරන්න ඔය කට්ටිය කතා කරන ඒවා හරි ඔය කට්ටියට මොනවා හරි ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් ඔය කට්ටියට ඔතනින් කතා කරන්න පුළුවන් එතකොට ඒක මට ඇහෙනවා මට මෙතනින් රෙස්පොන්ස් කරන්න පුළුවන් ඒ වගේ ඉන්ටරැක්ට් කරොත් විතරයි අපිට හොඳ සෙෂන් එකක් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. රයිට් අපි ඉස්සෙල්ලම බලමු මේ accounts වල අවශ්‍ය ගිණුම්කරණයේ අවශ්‍යතාවය මොකක්ද? මොකද වෙනවනේ දැන්. රයිට් ගිණුම්කරණයේ අවශ්‍යතාවය මොනවද? ඇයිද අපි accounts තියන්නේ? ඇයිද අපි accounts තියන්නේ? රයිට් ප්‍රධානම කාරණේ අපි accounts තියන්නේ දැන් මෙහෙම ගනිමු the resources ඕන තරම් තියෙනවා නම් අපි ඒවට accounts තියන්නේ නැහැ. example එකක් වශයෙන් දැන් අපි ගත්තොත් example එකක් වශයෙන් අපි ගත්තොත් right දැන් අපි ජීවත් වෙන පරිසරයේ තියෙන වාතයට අපි accounts තියන්නේ නැහැ under normal circumstances අපි accounts තියන්නේ නැහැ right ඊගාවට normal circumstances ජලයට අපි accounts තියන්නේ නැහැ. ඒකට හේතුව ඒ resources දෙක එකේ limitation එකක් නැහැ. එතකොට දැන් නමුත් අපි ගත්තොත් මෙහෙම දැන් අපි ගත්තොත් space traveler කෙනෙක් right දැන් එහෙම වුණොත් එයාට ඔක්සිජන් වායුව වල limitation එකක් තියෙනවා. අන්න එතෙන්දී එයා එක accounts තියෙනවා. ඒ හින්දා ප්‍රධානම අවශ්‍යතාවය accounts තියෙන එකේ ප්‍රධානම අවශ්‍යතාවය resources වල scarcity එකක් තියෙන එක. අපි ඒක කියන්නේ මේකයි ප්‍රධානම අවශ්‍යතාවය සම්පත් වල සීමිත බව. මෙන්න මේ හේතුව හින්දා තමයි අපි accounts කියන්නේ. අපි accounts කියන්නේ මෙන්න මේ හේතුව හින්දා. right අපි ගත්තා නම් දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ අපිට තියෙන මනුෂ්‍යයන්ට අවශ්‍ය resources ජලය වාතය ආහාර නිවාස දැන් මෙන්න මේ වයින් ගත්තොත් මේක සාමාන්‍යයෙන් ලිමිටේෂන් එකක් නැති එකක් විදිහට ගන්න. රෝ ලිමිට් මේකත් එහෙමයි. මේක ලිමිටඩ් right අන්න ඒ හින්දා අපි සාමාන්‍යයෙන් මෙන්න මේ දෙකට accounts තියන්නේ නැහැ. සාමාන්‍ය වාතාවරණය යටතේ accounts තියන්නේ නැහැ. මේ දෙකට අපි සාමාන්‍ය වාතාවරණය යටතේ accounts තියනවා. right නමුත් මම අර කිව්වා වගේ දැන් අපි ගත්තොත් space traveler කෙනෙක් right එහෙම නැත්නම් diver කෙනෙක් මුහුද යට යන diver කෙනෙක් දැන් එයාට වාතය වල ලිමිටේෂන් එකක් තියෙනවා.
එතකොට අන්න එතකොට යාට ඔය වාතයට ඒවට accounts තියන්න වෙනවා. right? එහෙම නැත්නම් අපි තියන්නේ නැහැ. ඊගාවට දැන් අපි මෙතන අපි කතා කරේ ඇයිද accounts තියන්නේ කියන එක. right? ඊගාවට දැන් අපි ඉගෙන ගන්නේ accounts තියන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්නේ. accounts තියන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්නේ. අපි accounts තියන්නේ දැනට ලෝකේ ප්‍රධාන වශයෙන් accounting ක්‍රම දෙකක් තියෙනවා. accounting ක්‍රම දෙකක් තියෙනවා දැනට ලෝකේ. දෙකක් තියෙනවා. එකක් තනි සටහන් ක්‍රමය. අනිත් එක ද්විත්ව සටහන් ක්‍රමය. මේකෙන් මේ තනි සටහන් ක්‍රමය කියන්නේ අතරම ඉතාම සිම්පල් ක්‍රමයක්. තනි සටහන් කියන එක ක්‍රමය කියන එක ඉතාම සිම්පල් ක්‍රමයක්. නමුත් ඒ තරම්ම වැදගත් ඒ තරම්ම කන්ට්‍රෝල් එකක් තියෙන ක්‍රමයක් නෙවෙයි. right? නමුත් දැන් තනි සටහන් ක්‍රමය කියන්නේ ඇත්තම සිම්පල් ඇරිත්මැටික්. දැන් අපි තම කවුරු හරි මොකද රුපියල් 100ක් අරගෙන කඩේට යනවා. එයා 45ක මොනවා හරි බඩුවක් ගන්නවා. එයා ගෙදර ඇවිල්ලා බලනකොට 100න් 45ක් වුණාම 55යි. 55ක් සල්ලි තියෙනවද කියලා බලනවා. මේක තමයි single entry accounts. single entry accounts කියන්නේ. අනිත් එක double entry accounts. මේ ක්‍රමය වඩා ලොජිකල් ක්‍රමයක්. මේ ක්‍රමය වඩා තර්කානුකූල ක්‍රමයක්. right? ඒක දැන් අපි accounts කියලා අපි ඉගෙන ගන්නේ double entry ක්‍රමය. right? මට චුට්ටක් පොඩ්ඩක් කියන්න පුළුවන් ද කරුණා කරලා දැන් මෙතන accounts කරපු කට්ටිය accounts ඉස්කෝලේ කොහෙවත් නොකරපු කට්ටිය ඉන්නවද? කවුරු එක්කෙනෙක් පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඉන්න කෙනෙක් පොඩ්ඩක් කතා කරනවද? ඔව් සර්. ඉන්නවනේ. අපි දැන් accounts නොකරපු කට්ටිය ඉන්නේ අපි basic accounting වල යන්න කියලා ඔයා කියන්නේ නේ? ඔව් සර්. හරි. දැන් එහෙම අපි කරන් යනකොට ඔය කට්ටියට මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් කරුණාකරලා කතා කරන්න. right? මට ඔයාලා කතා කරන ඒවා ඇහෙනවා. ඒකට මට උත්තර දෙන්න පුළුවන්. ඒ හින්දා කරුණාකරලා කතා කරන්න. right. right. එතකොට දැන් අපි ඉගෙන ගන්නේ ද්විත්ව සටහන් ක්‍රමය. double entry ක්‍රමය. right? එතකොට දැන් ඒකේ නමෙන්ම තේරෙනවා double entry ක්‍රමය කිව්වම ඒකේ නමෙන්ම තේරෙනවා entries දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑම සටහනකට ඕනෑම transaction එකකට right ඕනෑම transaction එකකට entries දෙකක් තියෙනවා. ඒ entries අපි හඳුන්වන්නේ debit එහෙම නැත්නම් හර credit එහෙම නැත්නම් බැර. ඒ කියන්නේ ඕනෑම සටහනකට ඕනෑම ගනුදෙනුවකට ඕනෑම transaction එකකට entries දෙකක් තියෙනවා. right? අපි මේ entries දෙක හර සටහන් හා බැර සටහන් කියලා හඳුන්වනවා. right? දැන් මෙතන ඔකට බේසික් වලින් දැන් යන්න ඕනේ. අපි ඉස්සෙල්ලා බලමු හර සටහන් කියන්නේ මොනවද කියලා. දැන් මෙන්න මේවා ගනිමු. මේවා උදාහරණයක් ගනිමු. දැන් මේවා උදාහරණයක් ගනිමු. දැන් අපි හිතමු දැන් මම බිස්නස් එකක් කරනවා. right? මම බිස්නස් එකක් කරනවා. මගේ බිස්නස් එකෙන් මම රුපියල් 1 මිලියන් දීලා ඉවරලා මම මෝටර් වෙහිකල් එකක් ගන්නවා. right? රුපියල් 1 මිලියන් දීලා ඉවරලා මිලියනයක් දීලා මම මෝටර් එකක් ගන්නවා. දැන් බලමු මේක තියෙන දැන් මම කියවනේ ඕනෑම ගනුදෙනුවකට සටහන් දෙකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ද්විත්ව සටහන් කියන්නේ. දැන් මේකෙදි මොකද්ද ද්විත්ව සටහන්? එකක් මගේ ආයතනයේ මෝටර් රථ වැඩි වෙනවා. මෝටර් රථවල වටිනාකම මගේ ආයතනයේ මිලියනයකින් වැඩි වෙනවා. හරිද?
අඩු වෙන්නේ මොකද්ද? දැන් ඒකයි මගේ ට්‍රාන්සැක්ෂන්ස් දෙකක් තියෙනවා. මගේ ආයතනයේ මෝටර් රථ ගිණුම වැඩි වෙනවා. අඩු වෙන්නේ මොකද්ද? right? දැන් කවුරුත් මෝටර් රථේ නිකන් දෙන්නේ නැහැ නේ මට කෑෂ් ගෙවන්න ඕනේ. ඒ හින්දා මුදල් අඩු වෙනවා 1 මිලියන්. දැන් ඔකට ඉතින් බලන්න මේ එකම ට්‍රාන්සැක්ෂන් එකේ සටහන් දෙකක් තියෙනවා. මේක වැඩි වෙනවා මේක අඩු වෙනවා. තේරුණානේ? දැන් එතකොට අන්න ඒකයි අපි මේකට කියන්නේ ද්විත්ව සටහන් ක්‍රමය කියලා අපි කියන්නේ ඒකයි. ද්විත්ව සටහන් ක්‍රමය කියන්නේ මේකයි. දැන් අපි ගනිමු තව ට්‍රාන්සැක්ෂන් එකක්. දැන් මම බිස්නස් එකක් කරන්නේ. right? මගේ බිස්නස් එකේ මම විකුණනවා රුපියල් 5000කට මම බඩුවක් විකුණනවා. මගේ ෂොප් එකෙන් මම බඩුවක් විකුණනවා රුපියල් 5000කට. right? දැන් එතකොට අපි බලමු දැන් බලමු මේකේ තියෙන ට්‍රාන්සැක්ෂන් දෙක මොකක්ද? මේකේ තියෙන සටහන් දෙක මොකද්ද? මම රුපියල් 5000කට බඩුවක් විකුණනවා. මට කරුණා කරලා කියන්න පුළුවන්ද මේකේ තියෙන ගනුදෙනු දෙක මොකද්ද? දැන් අපි මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් වල බලමු. දැන් මම කියවනේ දැන් අපි අපේ ව්‍යාපාරයේ මෝටර රථයක් ගන්නව නම් අපි ඒකේ සටහන් දෙක බලමු. එහෙනම් මෝටර රථ ගිණුම වැඩි වෙනවා. මුදල් ගිණුම අඩු වෙනවා. හරිනේ? වැරදිලොත් අපි මෝටර රථය ගන්නේ මුදල් දීලා නෙවෙයි. අපි ණයට ගන්නව නම් අපි ණයට ගන්නවා අපි හිතමු ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වලින් ණයට ගන්නවා. එතකොට සටහන් දෙක මොකද්ද? ඒත් මෝටර රථ ගිණුම හර වෙනවා. මෝටර රථ වැඩි වෙනවා. right? ඊගාවට මෝටර රථ වැඩි වෙනවා අඩු වෙන්නේ මොනවද? දැන් එතනදී මුදල් අඩු වෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන් එතකොට දැන් මෝටර රථයක් ණයට ගන්නව නම් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමෙන් ඒක සටහන් දෙක වෙන්නේ මෝටර රථය කියන එක එකතු වෙනවා. ඊගාවට අලුත් වගකීමක් එනවා. මොකක්ද ඒ වගකීම? අපි ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියන එකට අපි මුදල් ගෙවන්න ඕනේ 1 මිලියන්. එතකොට ඒ කියන්නේ ණය හිමියෙක් ඇති වෙනවා. එතකොට එතෙන්දී සටහන් දෙක තමයි මෝටර රථ ගිණුම හර වෙනවා. ඊගාවට මුදල් ගිණුම නෙවෙයි ණය හිමියෝ ගිණුම බැර වෙනවා. right? එතකොට මේ accounts අතරම accounts වල බේසික්ම මේක තමයි. accounts වල තියෙනවා accounts වල තියෙන බේසික්ම දෙකක් තමයි වක්‍රම් වගකීම් මේක assets මේක liabilities assets liabilities right assets කියන්නේ අපි ඔක්කොම assets වල කැමති. අපිට assets වල මේ පුළුවන් මෙන්න මේ විදිහට කියන්න. අපි ඔක්කොම assets වලට කැමති. liabilities වලට අපි ඔක්කොම අකමැති. ඒක අපිට මෙහෙම පෙන්නන්න පුළුවන්. right? මේක assets මේක liabilities. හරිද? ඊගාවට assets වල මේ මෙතන මොකද වෙන්නේ? meets marks show. හරිද? right එතකොට දැන් අපිට assets මොනවද අපිට මේකට උදාහරණ දෙන්න පුළුවන් motor vehicle motor රථ right ඊගාවට ලී බඩු කාර්යාලීය උපකරණ මේ ඔක්කොම ඊගාවට ණයගතියෝ මේ ඔක්කොම ඊගාට මුදල් මේ ඔක්කොම assets right මේ ඔක්කොම assets අපි හැමෝම කැමති මේවා හම්බ වෙනවා නම් කැමති වගකීම් වෙන්නේ ණය හිමියෝ ප්‍රධාන වශයෙන් වෙන්නේ ණය හිමියෝ ඊගාවට දැන් accounts වල තියෙන තව principle එකක් තමයි දැන් මම මුදල් දාලා ඉවරලා මම ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඊට පස්සේ මම ගන්නවා මගේ නම BCS කියලා මේක BCS company මගේ ව්‍යාපාරයේ නම BCS company
මම මුදල් දාලා ව්‍යාපාරයක් ආරම්භනවා නම් මමයි කම්පැනි එකේ කෙනෙක්ලා නෛතික පුද්ගලයෝ දෙන්නෙක් විදියට නීතියෙන් සලකන්නේ. මම ව්‍යාපාරය ආරම්භ කරායින් පස්සේ මම වෙනමයි මේක සම්පූර්ණයෙන්ම වෙනස්. එතකොට අපි හිතමු මම 5 මිලියන් දාලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. අපි මේක ඩබල් එන්ට්‍රි බලමු. මෙතන මුදල් මුකුත්ම නැතුව තිබිච්ච දැනට එක සැරේට 5 මිලියන් එනවා. මුදල් එකතු වෙනවා 5 මිලියන්. මොකද්ද මෙතන එන වගකීම? වත්කමක් එනවා. ඒ වත්කමට සමානව වගකීමකුත් එන්න ඕන. එතන තියෙන වගකීම මොකද්ද? ඒ වගකීම ව්‍යාපාරයේ අයිතිකාරයට එන වගකීම. රයිට්? එතකොට ඒකට අපි විශේෂ නමක් කියනවා. අපි ඒකට කියනවා ප්‍රාග්ධනය. සර් බෝඩ් එකේ එහාගේ තියෙන්නේ. ආ? ඩබල් එන්ට්‍රි වල අපි ආ? රයිට්? වත්කම් හා වගකීම් කියලා තියෙනවා. වත්කම් හා වගකීම් කියලා තියෙනවා. අපි බලමු අපි පොඩ්ඩක් ටියුට් එකකට තියමු. මේ ස්පීකර් එකේ ශබ්ද වැඩි කරන්න ඕනද? නෑනේ. රයිට් අපි ප්‍රසන්ටේෂන් එකට දාමු. වත්කම් දැන් මම අර කියපු එක. මම 5 මිලියන් දාලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මගේ නම BCS ව්‍යාපාරේ නම BCS කම්පැනි. එතන මම කිව්වා දැන් ගිණුම්කරණයේ නෛතික සංකල්පය තියෙනවා. දැන් ව්‍යාපාරයක් ආරම්භ කරායින් පස්සේ අයිතිකරුව වෙනමයි ව්‍යාපාරය වෙනමයි. රයිට්? එතකොට BCS ගෙන් යනවා 5 මිලියන් ව්‍යාපාරේ. ව්‍යාපාරය නිකන් ඉඳලා අලුතෙන් වත්කමක් හම්බ වෙනවා. රයිට්? අලුතෙන් වත්කමක් හම්බ වෙනවා. ඒක තමයි මුදල් වැඩි වෙනවා 5 මිලියන්. ව්‍යාපාරයේ මුදල් 5 මිලියන් වැඩි වෙනවා. ව්‍යාපාරයට එන වගකීම තමයි ව්‍යාපාරයේ කවදා හරි BCS ට ගෙවන්න ඕන 5 මිලියන්. එතකොට ඒක තමයි කියන්නේ ප්‍රාග්ධනය 5 මිලියන්. එතකොට මේ ප්‍රාග්ධනය කියන එක දැන් එක ට්‍රාන්සැක්ෂන්. අනිත් ට්‍රාන්සැක්ෂන් එක අපි ගනිමු මෝටර රථයක් ගන්නවා මේ ව්‍යාපාරේ. මේ 5 මිලියන් වලින් 1 මිලියන් දීලා ඉවරලා අපි තමයි AMW එකෙන් මෝටර රථයක් ගන්නවා. එතකොට මෝටර රථ ගිණුම හර වෙනවා. AMW ගිණුම බැර වෙනවා. එතකොට ඔයාලා මට කියන්න ප්‍රාග්ධනයයි AMW කියන එකයි අතර වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවා. ප්‍රාග්ධනය ඒක අභ්‍යන්තර වගකීමක්. දෙකම වගකීමක් තමයි. නමුත් ප්‍රාග්ධනයේ තියෙන අයිතිකරුට තියෙන වගකීමක්. නමුත් AMW කියන එක බාහිර වගකීමක්. එතකොට අන්න ඒකයි අපි වගකීම කාර්යද කියලා දැනගන්න ඕන. අභ්‍යන්තර වගකීම කියන්නේ අයිතිකරුවන්ට තියෙන වගකීම. අපි ඒකට විශේෂ නමක් කියනවා ප්‍රාග්ධනය. රයිට්? අනිත් ඒවා අනිත් ඔක්කොම ණය හිමියෝ ඒ ඔක්කොම බාහිර වගකීම්. මම ඇඩ්වාන්ස් ලෙවල් කරේ මැත්ස් වලින් ඊට පස්සේ මම ඇඩ්වාන්ස් ලෙවල් වලින් පස්සේ මම චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට ආවා චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි පටන් ගන්න. එතකොට මම ඉස්සෙල්ලා හරබැර කියන එක ඇහුවේ ඩෙබිට් ක්‍රෙඩිට් කියලා අපි ඉංග්‍රීසි මීඩියම් කරේ ඩෙබිට් ක්‍රෙඩිට් කියන එක ඇහුවේ චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් ආවට පස්සේ. රයිට්? නමුත් මම කියන්න කැමති මම මගේ ගැන කියනෝනේ මම කියන්න කැමති දැන් එහෙම අපි ආවත් මැත්ස් කරලා ආවත් ඒ කොමර්ස් කරපු කට්ටියට සමහර විට චාර්ටර්ඩ් කම්ප්ලීට් කරන්න බැරි වුණා. නමුත් අපි චාර්ටර්ඩ් කම්ප්ලීට් කරා. ඒ හින්දා මම කියන්නේ වඩා ඔයාලා පොඩ්ඩක්වත් මේ මොනවද තැති ගන්න එපා. කොමර්ස් කරලා නැtei accounts කරලා නැtei කියන එක පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. accounts මුල ඉඳන්ම බේසික් ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට් එක. මම ඒක කිව්වේ accounts කරපු කට්ටිය ධෛර්යමත් කරන්න නෙවෙයි. accounts කරපු කට්ටියටත් පුළුවන්. ඒ සමානව පුළුවන් වෙනවා accounts නොකරපු කට්ටියට මොකද මුලම ඉඳන් කරන හින්දා. right? ඒ හින්දා අධෛර්යමත් වෙන්න එපා. ඔයාලට අනිවාර්යෙන් මේක අල්ල ගන්න පුළුවන්. මම කියන්නේ මම අල්ලගත්ත මම ඇත්තටම දැන් අපි accounts එක වචනයක්වත් නොකර ආවේ හින්දා අපි මුලින් ඉඳන්ම කරලා අපි අල්ලගෙන තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට පුළුවන්. right? එතකොට දැන් මම transactions කීපයක් කියන්නම්. මම කිව්වනේ හැම transaction එකකටම තියෙනවා සටහන් දෙකක් තියෙනවා. අපි මෙන්න මේ අපි එක එක transaction බලමු. අපි ඒවයින් බලමු සටහන් ඉගෙන ගන්න ඒ තියෙන ඒවයි තියෙන සටහන් මොනවද කියලා. අපි ඉස්සෙල්ලා කියවා බලමු හර සටහන් ඩෙබිට්
බැර සටහන්. ready. right. හර සටහන් වෙන්නේ වත්කම් අපි වැඩිවීම කියන එක මම මේ පැත්තට වෙනවා. වත්කම් වැඩිවීමත් හර සටහනක් වෙනවා. හරිද? ඒ වගේ මේ පැත්තෙන් වගකීම් වැඩිවීමත් බැර සටහන් වෙනවා. වත්කම් වගකීමක් හර සටහනක් වෙනවා. බෝඩ් එක පැහැදිලි. ආපහු බෝඩ් එක පැහැදිලි නෑ. ඇත්තද? මම මේ රතු පාටෙන් ලියපු එක පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. හරියටම රතු පාටෙන් ලියන්නකො. පැහැදිලි සර්. right. වත්කම් වැඩිවීම ඩෙබිට්, වගකීම් වැඩිවීම ක්‍රෙඩිට්. right. ඊගාවට හැම ආදායමක්ම හැම ආදායම් ඉංග්‍රීසියෙන් කියනවා ඉන්කම්, හැම ඉන්කම් එකක්ම ක්‍රෙඩිට්. හැම වියදමක්ම හැම වියදමක්ම ඩෙබිට් එන්ට්‍රීස්. හැම ආදායමක්ම ක්‍රෙඩිට් එන්ට්‍රීස්, හැම වියදමක්ම ඩෙබිට් එන්ට්‍රීස්. දැන් මෙන්න මේ සංකල්පය උඩ අපි ඉගෙන ගන්න බලමු එක එක සටහන් වල තියෙන ඩෙබිට් ඇන්ඩ් ක්‍රෙඩිට් එන්ට්‍රීස්. right. අපි ගනිමු මෙහෙම ව්‍යාපාරය බැංකුවෙන් පළවෙනි ට්‍රාන්සැක්ෂන් එක ලක්ෂ 5ක් ණයක් ගන්නවා. මේක ඩබල් එන්ට්‍රිය මට කියන්න උත්සාහ කරන්න. ව්‍යාපාරයක් බැංකුවෙන් ලක්ෂ 5ක් ණයක් ගන්නවා. මොකද්ද හර එන්ට්‍රිය? මේකේ ඩෙබිට් එන්ට්‍රිය මොකද්ද? ද ක්‍රෙඩිට් එන්ට්‍රිය මොකද්ද? දැන් මේම දැන් ඔයාලා දන්න දැන් ව්‍යාපාරයේ සල්ලි පෙට්ටිය කිසිම දෙයක් නැතුව තිබ්බා. හරිද? බැංකුවෙන් ලක්ෂ 5ක් ණයක් ගත්තා. right. එතකොට මොකද්ද වැඩි වෙන්නේ මොකද්ද අඩු වෙන්නේ? මට කියන්නකෝ. මුදල් වැඩි වෙනවා. හරි මුදල් වැඩි වෙනවා. බැංකු ගිණුම කියලා ලංකා බැංකුව හරි සම්පත් බැංකුව හරි මොකක් හරි බැංකුවක් බැර වෙනවා. තේරුණානේ? එතකොට ඒක ඩබල් එන්ට්‍රිය ඩෙබිට් කෑෂ් ක්‍රෙඩිට් බැංක්. තව මම එක දැන් ඊගාවට මේ ලක්ෂ 5න් right ඒ ලක්ෂ 5න් මම 50000 දීලා ඉවරලා බඩු ගන්නවා. 50000 දීලා බඩු ගන්නවා. එතකොට මොකද ඩබල් එන්ට්‍රිය? මොකද වැඩි වෙන්නේ? භාණ්ඩ වැඩි වෙනවා. තොගය හරි ගැනුම් හරි වැඩි වෙනවා, අඩු වෙනවා මුදල්. හරිනේ? හරිද? right. තොගය හරි ගැනුම් හරි වැඩි වෙනවා, මුදල් කියන එක අඩු වෙනවා. ඊගාට අපි හිතමු මම තව රුපියල් 3000ක බඩු ගන්නව ණයට. රුපියල් 3000ක බඩු ගන්නව ණයට අපි හිතමු ෆුඩ් සිටි එකෙන් කියලා. ෆුඩ් සිටි එකෙන් රුපියල් 3000ක බඩු ණයට ගන්නවා. එතකොට ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? ඒත් එක්ක ගැනුම් හර ණය හිමි බැර. අපේ කවුද? right. ගැනුම් හර ෆුඩ් සිටි එක බැර. දැන් අන්න ඒ විදිහට මේ දැන් ඒ විදිහට අපිට මට හිතෙනවා ඔය කට්ටියට මේ මට හිතනවා අපේ කාලේ වගේ නෙවෙයි අපේ කාලේ නම් O level වලට සයන්ස් ආර්ට්ස් දැම්මයින් පස්සේ අපි සයන්ස් කරේ අපි O level වලට කොමර්ස් තිබ්බේවත් නැහැ. නමුත් ඔයාලට මම හිතන්නේ කොමර්ස් තියෙනවා. ඒ හින්දා ඔය කට්ටියට බේසික් ඩෙබිට් එන්ට්‍රීස් and ක්‍රෙඩිට් එන්ට්‍රීස් අඳුන ගන්න පුළුවන්. right. එතකොට අපි ඊගාවට බලමු ගිණුම් කරනයේ thank you මට කියන්න ගිණුම් කරනයේ දැන් කඩේක වුණත් accounts තියෙනකොට ඉස්සෙල්ලාම තියෙන ડોකියුමන්ට් එක මොකද්ද? අන්තිමටම තියෙන ડોකියුමන්ට් එක මොකද්ද? ඔයා කියන්නේ accounts පටන් ගන්න. කඩේක accounts පටන් ගන්න මේ earlier වලට අපි මොකද කියන්නේ? අපි ඒකට කියනවා මූලාශ්‍ර ලියවිලි source documents. ඔයාලා හැම එකේම මේ ඉංග්‍රීසි වචනේ ඉගෙන ගන්න right.
මොකද ඔයාලා දැන් මම හිතනවා බැංකර්ස් ඉන්ස්ටිටියුට් එකේ තේම කියලා මම දන්නේ චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකේ නම් උඩ ඉස්සරහට යනකොට ඉංග්‍රීසි වලින් කරන්න වෙන්නේ right source document the source document කියන්නේ මොනවද දැන් මම කඩේකින් ගිහලා බඩු ගත්තාම මට හම්බ වෙනවා bill මේවා තමයි සල්ලි ගෙවුවම මට හම්බ වෙනවා receipt මේවා තමයි source document එක ඊගා document එක මොකද දැන් source documents හම්බුනේන් පස්සේ දැන් source document එක පස්සේ ඊගා document එක මොකද්ද අපි මේ source documents enter කරනවා අපි කෙලින්ම ledger එකේ enter කරන්නේ නැහැ අපි මේක enter කරනවා ප්‍රාථමික පොත්වල enter කරනවා මේකට ඉංග්‍රීසියෙන් කියනවා journal අපි journal එකේ enter කරනවා හරිද ඊට පස්සේ journal එකෙන් පස්සේ මෙතනින් යනවා මෙතනට මෙතනින් පස්සේ අපි හැම ප්‍රාථමික අපි කරන්නේ දැන් ඔයාලා හිතා ගන්න දැන් කඩේක නිතරම බිස්නස් වෙනවා. එතකොට වෙන සැරේට ජර්නල් එකේ එන්ටර් කරන්න බෑ. ඒ හින්දා අපි කරන්නේ ඉස්සෙල්ලා නෑ මේ ලෙජර් එකේ එන්ටර් කරන්න බෑ. ඉස්සෙල්ලා අපි ජර්නල් එකේ එන්ටර් කරනවා. ජර්නල් එකේ එන්ටර් කරලා ඉවරලා දවස් අවසානයේදී හරි සතියක් අවසානයේදී හරි අපි ඒක එන්ටර් කරනවා. අපි ජර්නල් එකේ තියෙන ඒවායි ටෝටල් එක එන්ටර් කරනවා. වෙනම පොතක අපි ඒකට කියනවා ලෙජර් එක. ප්‍රාථමික එක ඊගාවට ලෙජර් එක. ලෙජර් ගිණුම. ලෙජර් පොත. ලෙජර්. හරිනේ. අපි කරන්නේ ඊට පස්සේ ලෙජර් එකේ එකතු කරනවා. අපි බඩුවක් ගන්නකොට අපිට රිසිට් එකක් දෙනවා. ඒක ජර්නල් එකේ එන්ටර් කරනවා. දවස් අවසානයේ ලෙජර් එකේ එන්ටර් කරනවා. එහෙම ලෙජර් එකේ එන්ටර් කරලා ඉවරලා මාසයක් අවසානයේදී අපි ලෙජර් ගිණුම ඔක්කොම බැලන්ස් කරලා අපි වෙනම ડોකියුමන්ට් එකක් හදනවා. අපි මේ ડોකියුමන්ට් එකට කියනවා මොකද්ද? ට්‍රයල් බැලන්ස් එක. ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රයල් බැලන්ස් එක. ට්‍රයල් බැලන්ස් එක මට කවුරු එකේ ඒක සිංහල වචනේ කියන්න පුළුවන්ද? ශේෂ පිරික්සුම් නේ ट्रायल बैलेंस के पास को हट जाने ट्रायल बैलेंस के पास आप ही कराने मित्र तमें अंतिम एक आप ही कराने मूल्य प्रकाश आता मूल्य මේකට කියනවා financial statements අපි ट्रायल එතකොට අපේ accounting process එකේ තියෙන steps දැන් මේ ඔක්කොම ඔකට දෙන ටියුට් එකේ තියෙනවා right අපි පටන් ගන්නෙ source documents වලින් source document වලින් පස්සේ source documents එක enter කරනවා journal එකෙන් enter කරනවා ledger එකට ledger balance ඔක්කොම එකතු කරලා trial balance එක හදනවා trial balance එකෙන් අපි financial statements හදනවා හරිද දැන් මෙන්න මේ steps ටික තමයි accounts වල තියෙන මූලික steps ටික right දැන් අපි මෙතනින් බලමු දැන් මූලාශ්‍ර ලියවිලි කියන එක මම ඔකට කිව්වා source documents දැන් source document වෙන්නේ receipt එක. දැන් අපි කඩේකට ගිහලා සල්ලි ගෙවුවම අපිට receipt එකක් හම්බ වෙනවා. ඒක තමයි ඉස්සෙල්ලාම document එක. transaction එකේ මුලම document එක ඒක. ඒකයි ඒකට source document එක. ඊගාවට අපි බඩුවක් ගත්තාම අපිට කඩෙන් බිලක් හම්බ වෙනවා. ඒක source document එක. එතකොට ඊට පස්සේ debit notes හරසටහන් බැරසටහන් මේ ඔක්කොම source documents right ඊට පස්සේ මම අර කියුවා වගේ හැම source document එකක්ම enter කරනවා හැම source document එකක්ම enter කරනවා journal එකේ journal එකට අපි කියන්නේ ප්‍රාථමික පොත් කියලා journal වලට උදාහරණ මම දෙන්නම් මේවට උදාහරණ source documents වල දුන්නානේ journal වලට cash book එක මම cash book එක අන්තිමට ලියනවා right ගැනුම් journal එක ගැනුම් journal එක ඊට පස්සේ විකුණුම් journal එක
පොදු මගේ අකුරු ගැන මේ පොඩ්ඩක් සමාව වෙන්න මගේ සිංහල අකුරු වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා අකුරු වල සමහරට වැරදි ස්පෙලිං ලියවෙයි දන්නේ නැහැ රයිට් නමුත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේ ගැනුම් අපි බඩු ගන්න ඒවා අපි ගැනුම් ජර්නල් එන්ටර් කරනවා විකුණන ඒවා විකුණුම් ජර්නල් එහෙම නැතුව දැන් මේ දෙකටම අයත් වෙන්නේ නැති අපි දැන් මෝටර දෙයක් ගන්නවා නම් පොදු ජර්නල් ලී බඩු ගන්නවා නම් පොදු ජර්නල් රයිට් කම්පියුටරයක් ගන්නවා නම් පොදු ජර්නල් එන්ටර් කරනවා ඊගාට කෑෂ් කරලා ගන්න ඒවා අපි කෑෂ් බුක් එකේ එන්ටර් කරනවා ඊගාට ලෙජර් මේ කෑෂ් බුක් එක කියන එක විශේෂ පොතක් accounting වල කෑෂ් බුක් එක කියන එක විශේෂ පොතක් right ඒක ජර්නල් එකක් විදිහට සලකනවා ලෙජර් එකක් විදිහට සලකනවා right දැන් accounting වල ඒ විදිහට තියෙන එකම ડોකියුමන්ට් එක කෑෂ් බුක් එක එකම ડોකියුමන්ට් එක කෑෂ් බුක් එක ජර්නල් එකකුත් වෙනවා ලෙජර් එකකුත් වෙනවා මීට අමතරව වෙන්න පුළුවන් මේකේ විකුණුම් ලෙජරය ගැනුම් ලෙජරය පොදු ලෙජරය මේ ඔක්කොම එන්නේ ලෙජර් එක යටතේ මේ ඔක්කොම එන්නේ මම කිව්වා වගේ කෑෂ් බුක් එක ලෙජර් එකකුත් වෙනවා ජර්නල් එකකුත් වෙනවා රයිට් ඊගාවට වර්ෂයක් අවසානයේදී එහෙම නැත්නම් ගිණුම් කාල පරිච්ඡේදයක් අවසානයේදී මේ ඔක්කොම ලෙජර් accounts බැලන්ස් කරනවා. බැලන්ස් කරලා අපි හදනවා ට්‍රයල් බැලන්ස්. ශේෂ පිරික්සම. ඊට පස්සේ ඒකෙන් මූල්‍ය ප්‍රකාශන හදනවා. දැන් මට මම උත්සාහ කරනවා කටට කියලා දෙන්න මෙතන මූල්‍ය අන්තිම එක. ප්‍රකාශන. financial statements මෙන්න මේ මූල්‍ය ප්‍රකාශ දැන් මම අතන ලිව්වනේ ප්‍රාථමික පොත් කියන්නේ ගැනුම් ජර්නලේ විකුණුම් ජර්නලේ පොදු ජර්නලේ ඒ විදිහට ඒ වගේ ඔයාලා මට කියන්න මූල්‍ය ප්‍රකාශනය කියන එකට ඇතුල් වෙන්නේ මොනවද පළවෙනි එක වෙළඳ ලාභාලාභ ගිණුම වෙළඳ හා ලාභාලාභ ගිණුම ඔකට පේනවනේ දැන් නේ ඔකට දැන් පේනව නේද? ඒ හරිය පේනවා මදි සර්. ඇත්තද? sorry my dear මේක ප්‍රශ්නයක් ඔකට නේද? කොහොමද බැංකර් සීල් ෂුටින් එක definitely ඒක ඇඩ්‍රස් කරයි next week එක යනකොට. මේ හරි පේනවනේ? නේද? පේනවා සර්. ඒ පේනවා. මේ හරි පේනවද financial statements? පේනවද? ඒක පේනවද? financial statements යටතේ පළවෙනි එක තමයි වෙළඳ ලාභාලාභ ගිණුම ඉංග්‍රීසියෙන් trade and P&L account right මේක තමයි පළවෙනි මේ financial මූල්‍ය ප්‍රකාශන වලට අයත් වෙන එකක් trading and profitable trading profit and loss account ඊගාක මොකද්ද කරුණාකරලා ඔකට සම්බන්ධ වෙනවා හොඳයි ඒතර මට පොඩ්ඩක් මේක ඉක්මන් කරන්න පුළුවන් පළවෙනි එක තමයි trade and P&L account ඊගාක මොකද්ද ආදායම් ප්‍රකාශනය හරි මම මෙතන මේකට තව වචනයක් තමයි ආදායම් ප්‍රකාශය එහෙම කියලා කියනවා ආදායම් ප්‍රකාශ කරනවා මෙතන කියනවා income statement right income statement කියවම ඒකට වෙළඳ හා ලාභාලාභ ගිණුමයි කියනවා දෙවෙනි එක මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය right balance sheet මේක සිංහලෙන් කියනවා ශේෂ පත්‍රය මම දන්නවා වගේ මේ ශේෂ කියන එකේ ස්පෙලිං වැරදි පොඩක් ගණන් ගන්න බෑ කොට තියෙනවා ශේෂ පත්‍රය right තව මේකට තියෙනවා සිංහලෙන් තත්ත්ව ප්‍රකාශය කියලා තියෙනවා මේ දෙක ඔක්කොම දෙන්නේ නේ
ඊගාට මීට අමතරව තව සංකටයන් තියෙනවා මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල වැඩිලා. මොකද්ද? හිමිකම් වෙනස් හිමිකම් කිරීමේ වෙනස් කිරීමේ ප්‍රකාශනය. ප්‍රකාශය. මොකද? හිමිකම් වෙනස් කිරීමේ ප්‍රකාශනය. හරි හරි. ඔව්. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. Statement of changes in equity capital. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. right? ඊට අමතරව හදනවා තව එකක් ඒකට අපි කියනවා cash flow statement. ප්‍රවාහ ප්‍රකාශය. හා? මුදල් ප්‍රවාහ ප්‍රකාශය. හරි. cash flow statement මේකට අපි කියනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශය. right. අන්තිම එකට අපි කියනවා ගිණුම් කරන ප්‍රතිපත්ති සටහන්. ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන්. හරි. ගිණුම් කරන ප්‍රතිපත්ති සටහන්. අපි ගිණුම් කරන ප්‍රතිපත්ති අපි දෙන්නේ සටහනක් විදිහට දෙනවා. අපි මොනවද ගිණුම් කරන ප්‍රතිපත්ති කියලා වෙලා අපි සටහනක් විදිහට දෙනවා. right? එතකොට මෙන්න මේවා තමයි ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් යටතේ වැඩෙන්නේ. පළවෙනි එක income statement. Income statement කියන්නේ අතරම trading and profit and loss account එකම තමයි. right? දෙවෙනි එක balance sheet. තුන්වෙනි එක statement of changes in equity capital. Equity capital දැන් මේ ඔකට equity capital කියන්නේ මොකද්ද? equity capital කියන්නේ මේකට සිංහලෙන් කියන්නේ ස්කන්ධ ප්‍රාග්ධනය. ඉක්විටි කැපිටල් කියන්නේ අයිතිකරුවන්ට අයත් වෙන කැපිටල් එක. අයිතිකරුවන්ට අයත් වෙන කැපිටල් එකට තමයි ඉක්විටි කැපිටල් කියන්නේ. රයිට්? අයිතිකරුවන්ට අයත් වෙන්නේ මොනවද? ප්‍රාග්ධනය අයිතිකරුවන්ට අයත් වෙන්නේ. ලාභාලාභ ගිණුම අයිතිකරුවන්ට අයත් වෙන්නේ. රයිට්? එතකොට ඉක්විටි කැපිටල් කියන්නේ අන්නේ මේන්ලි ප්‍රාග්ධන ගිණුමයි ලාභාලාභ ගිණුමයි. රයිට්? එතකොට ඊගාවට මෙතන මම ගත්තා right statement of changes in equity capital ඊගාට cash flow statement එක දැන් අපි chartered accountancy කරන කාලේ ඒ කාලේ financial statements යටතේ මේ cash flow statement එක තිබෙන්නේ නැහැ අපි ඉගෙන ගන්න කාලේ cash flow statement එකක් තිබෙන්නේ නැහැ right cash flow statement එක නැතුව ඒ කාලේ income statement එකයි balance sheet එකයි විතරයි දෙන්නේ නමුත් එතකොට මම කියන්නේ මේ cash flow statement එකේ එන්න හේතු වෙන්නේ මොකද්ද කියලා දැන් එක්සැම්පල් එකක් අපි ගමුකෝ මෙතන පේනවනේ දැන් පේනවා සර්. මගේ ආයතනයේ මුලදී රුපියල් 10000ක් තිබ්බා මුලදී මුදල් 10000ක් තිබ්බා වර්ෂ අවසානයේ මගේ ආයතනයේ ලාභය 50000යි එතකොට දැන් මේවනේ ව්‍යාපාරයේ අයිතිකරුව වෙනම ඉන්නේ ව්‍යාපාරයේ ගණන් හදන accountants වෙනම ඉන්නේ අයිතිකරුව accounts දන්නේ නැහැ right අයිතිකරුව accounts දන්නේ නැහැ ඒ කට්ටිය සල්ලි දානවා ඒ කට්ටිය ලාභය බලාපොරොත්තු වෙන සල්ලි දානවා accountants තමයි accounts හදන්නේ දැන් එතකොට අයිතිකරුව බලාපොරොත්තු වෙනවා අවුරුද්ද මුල රුපියල් 10000ක් තිබ්බා අවුරුද්ද ලාභය 50000යි එහෙමනම් අවුරුද්ද අග රුපියල් 60000ක් තියෙන්න ඕනේ කියලා ඉවරලා අයිතිකරුව බලාපොරොත්තු වෙනවා තේරුණානේ නමුත් 60000ක් නැහැ කෑෂ් වලින් 60000ක් නැහැ මොකද ඒකට හේතුව මේ ලාභය තියෙන්න පුළුවන් වෙන වෙන කෑෂ් වලිනුත් තියෙන්න පුළුවන් එහෙම නැත්නම් වත්කම් වලින් තියෙන්න පුළුවන් ණය ගැතිය කියලා තියෙන්න පුළුවන් ඒ විදිහට වෙන වෙන ආකාරවල තියෙන්න පුළුවන් තේරුණානේ එතකොට අන්නේ ඒක පැහැදිලි කරන්න තමයි කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක එළියට ආවේ අපි කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකෙන් කරන්නේ වසර මුල මෙහෙමයි cash flow statement එකෙන් අපි කරන්නේ අපි හිතමු 1/4/2019 cash 50000යි 31/3/2020 cash
75000යි. අපි cash flow statement එකේ explain කරනවා මේ 50000 75000ට අරුණේ කොහොමද කියන එක තමයි cash flow statement එක කරන්නේ. ඒතකොට මේක අවශ්‍ය වෙන්න උනේ මේ non accountants ලා non accounting owners ලා business owners ලා වැඩි හරියක් non accountants ලා වෙච්ච ඉඳලා. දැන් ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මෙතන ආරම්භයේ 10000යි ලාභය 50000 නම් cash 60000ක් තියෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒතකොට ඒක පැහැදිලි කරන්න තමයි cash flow statement එක ආවේ. right? අන්තිමට note සටහන් දෙන්න ඕන හැම financial statement එකේම නායකයන්ට ස්කන්ධ ප්‍රාන්තනේ ඔක්කොටම සටහන් දෙන්න. ඒතකොට අන්න ඒව තමයි මූල්‍ය ප්‍රකාශනවල සංඝටකය. මේකට කියනවා මූල්‍ය ප්‍රකාශනවල සංඝටකය. right? ඔයාලට ප්‍රශ්න නැහැ නේ මේ හරි තේරෙනවනේ නේ? හරි පේනවා තේරෙනවා. දැන් ඊගාට ඔයා කියන්න දැන් මම කියවනේ අපි වසර අවසානයේදී අපි මූල්‍ය ප්‍රකාශන හදනවා. මම මූල්‍ය ප්‍රකාශන වල සංඝටකයන් වාට කිව්වා. ආදායම් ප්‍රකාශය එහෙම නැත්නම් trading and P&L account. right? ඔයාලා කියන්නේ trading and P&L account එකෙන් හදන්නේ මොකක්ද දැනගන්නද? ලාභ ගිණුම හදන්නේ. එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශය හදන්නේ මොකක්ද දැනගන්නද? ලාභය දැනගන්න. බොහොම හරි ලාභය දැනගන්න. පළවෙනි එක ලාභය දැනගන්න ආදායම් ප්‍රකාශය හදනවා. ඊගාවට මම කිව්වා ස්කන්ධ ප්‍රාග්ධනයේ වෙනස් වීම. ස්කන්ධ ප්‍රාග්ධනයේ වෙනස් වීම හදන්නේ අයිතිකරුවන් දැනගන්න ඕන අවුරුද්ද මුල ප්‍රාග්ධනය මෙච්චරයි අග ප්‍රාග්ධනය මෙච්චරයි මේ ප්‍රාග්ධනය අවුරුද්ද මුල ඉඳන් අගට වෙනස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඒක තනිකර අයිතිකරුවන්ට හදන ප්‍රකාශයක්. ලාභාලාභ ගිණුම අවුරුද්ද මුල මෙච්චරයි අග මෙච්චරයි. සංචිතවල අවුරුද්ද මුල මෙච්චරයි අග මෙච්චරයි. ඒක දැනගන්න තමයි හදන්නේ ස්කන්ධ ප්‍රාග්ධනයේ වෙනස් වීම. ඊගාව එක ශේෂපත්‍රය. මට කියන්නකෝ ශේෂපත්‍රය හදන්නේ මොකක්ද දැනගන්නද? එහෙම නැත්නම් ශේෂපත්‍රයෙන් පිළිඹු වෙන්නේ මොනවද? ලාභයද? නැහැ. මොකද්ද? ශේෂපත්‍රයෙන් පිළිඹු වන්නේ මොකද්ද? අපොඩ්ඩක් කියන්නකෝ නෙත්මි ෆර්නෑන්ඩෝ කියන්නකෝ. නෙත්මි ෆර්නෑන්ඩෝ ශේෂපත්‍රයෙන් පිළිඹු වෙන්නේ මොකද්ද? right? balance ශේෂපත්‍රයෙන් පිළිඹු වන්නේ අපේ බිස්නස් එකේ තියෙන වත්කම් හා වගකීම් ප්‍රමාණය. ශේෂපත්‍රයෙන් පෙන්නන්නේ අපේ බිස්නස් එකේ තියෙන වත්කම් හා වගකීම් ප්‍රමාණය. උදාහරණයක් විදිහට කියනවා නම් right? අපේ බිස්නස් එකේ මෝටර් රථවල අගේ ඔක්කොම කොච්චර වටිනවද මෝටර් රථ? ලී බඩු කොච්චර වටිනවද? ඉඩම් හා ගොඩනැගිලි කොච්චර වටිනවද? right? ඊට පස්සේ තොගය කොච්චර වටිනවද? අපි කොච්චර ණයගතියන්ගෙන් අපිට සල්ලි එන්න තියනවද? අපි කොච්චර ව්‍යාපාරේ ණය හිමියන්ට ගෙවන්න තියනවද? right? ඒ ඔක්කොම පෙන්වන්නේ ශේෂපත්‍රයෙන්. right? ඒ ඔක්කොම පෙන්වන්නේ ශේෂපත්‍රයෙන්. ඊට පස්සේ cash flow statement එක. cash flow statement එක මම කිව්වා cash flow statement එකෙන් කරන්නේ අවුරුද්ද මුල තිබිච්ච මුදල් හා මුදල් වලට සමාන දෑ. මුදල් වලට සමාන දෑ වෙන්නේ බැංකුව. අවුරුද්ද මුල තිබිච්ච මුදල් හා මුදල් වලට සමාන දෑ සසඳනවා අවුරුද්ද අග තියෙන මුදල් හා මුදල් වලට සමාන දෑ. අවුරුද්ද මුල කෑෂුයි බැංකුවේ 75000යි අවුරුද්ද අග කෑෂුයි බැංකුවේ 25000යි. අපි වෙන්නනවා මේ 75000 25000ට හැරුණේ කොහොමද කියන එක අපි ඒක cash flow statement එකෙන් පෙන්නනවා. ඊගාවට සටහන් වල අපි පෙන්නනවා මේ අපි හදපු මේ balance sheet එකේ P&L එකේ P&L එකේ අපි වෙනවා විකුණුම් මෙච්චරයි. ඊට පස්සේ මේ විකුණුම් වල අපි සටහනේ පෙන්නනවා මේ local sales මෙච්චරයි foreign sales මෙච්චරයි අන්න ඒ විදිහට කඩලා පෙන්නනවා. ඒව පෙන්නන්නේ සටහන් වලින්. right? එතකොට ඒව තමයි මූල්‍ය ප්‍රකාශන වල සංඝටකය. දැන් කරුණාකරලා කියන්නේ දැන් ඔයාලට ඒක තේරෙනවනේ. දැන් අපි financial statements කියලා කියන්නේ මොනවද කියලා අපි දන්නවනේ. right?
එතකොට ඊගාවට අපි ගන්න බලමු. ඊගාවට අපි ගන්න බලමු. අපි කාටද මේ accounts හදන්නේ? අපි මොන හේතුවකින්දද දැන් මෙච්චර මහන්සි වෙලා මේ වෙලාවල මේ accounts හදන්නේ කාටද? අපි ඒක මට ඔකටට පෙන්වන්න පුළුවන්. right මෙතන තියෙන ගිණුම් කරන්නේ අවශ්‍යතාවය මෙන්න මේක මූල්‍ය ප්‍රකාශන පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් මූල්‍ය ප්‍රකාශන පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් දැන් මේක තමයි ඔයාලට මම කිව්වේ අපි කාටද මේ accounts හදන්නේ right මෙතන කොටිට මේක තියෙනවා අපි accounts හදන්නේ කාටද කියන එක මම මේක යන්නම් ආපහු බෝඩ් එකට මම බෝඩ් එකෙත් කරන්නම් right financial statements मूल्य प्रकाशन का सඳහාද මේක හදන්නේ කාටද ඉස්සෙල්ලම කියන්න මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් අවුරුද්දක් මහන්සි වෙලා accountants ලට පඩි ගෙවාගෙන එම කරලි වෙලා accounts හදන්නේ කාටද ඔයගොල්ලෝ ඉස්සෙල්ලම accounts වලින් ප්‍රධාන ප්‍රයෝජන ඉන්නේ කාටද අයිතිකරුට බොහොම හරි අයිතිකාරයන්ට අයිතිකරු හරි ඔකට මට පොඩ්ඩක් මේ ඉංග්‍රීසි වලින් ලියවන්න මම නැහැ නේද ඕනර්ස් වන්නේ අයිතිකරුව මම පුළුවන් ඒක මම සිංහලෙන් ලියන්නම් මගේ ප්‍රශ්නේ ඉන්නේ අපුරු තමයි අයිතිකරුව එකක් අපි accounts හදනවා ඕනර්ස්ලට තව ගනුදෙනු කරුවන් බොහොම හරි ගනුදෙනු කරුවන්ට කස්ටමර්ස් තව කවුද මූල්‍ය ප්‍රකාශන වලින් ප්‍රයෝජන ගන්න? කළමනාකරුවන්ට මැනේජ්මන්ට් එක. මම හිතනවා මේක හරිය කියලා. කළමනාකරුවන්ට. right? ඊගාවට තරඟකරුවන් competitors තරඟකාරී ව්‍යාපාරවලට අපිට මේක අපිට පැහැදිලි කරගන්න බලමු දැන් අපි බලමු තරඟකාරී ව්‍යාපාරය කියන්නේ මොනවද දැන් අපි ගත්තොත් මේවා දැන් ඩර්ටන්ස් හොස්පිටල් එක ඩර්ටන්ස් හොස්පිටල් එකට මොකද තරඟකාරී ව්‍යාපාර ආසිරි සර්ජිකල් ආසිරි හොස්පිටල් ආශා සෙන්ටරල් ඒ ඔක්කොම මේ ඩර්ටන්ස් වලට තරඟකාරී ව්‍යාපාර නේ දැන් IBSL එකට තරඟකාරී ව්‍යාපාර චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එක ඩබල් ඒටි ඉන්ස්ටිටියුට් එක ඒවා රයිට් දැන් එතකොට දැන් ඔයාලා බලන්නේ දැන් ඩර්ටන්ස් ඩර්ටන්ස් හොස්පිටල් එක තරඟකාරී අපි කියවනේ දැන් මේවා හදන්නේ තරඟකාරී ව්‍යාපාරවලත් එක්ක කියලා එතකොට ඩර්ටන්ස් වල තරඟකාරී ව්‍යාපාරය තමයි ආසිරි හොස්පිටල් ඇයි ආසිරි හොස්පිටල් එක ඩර්ටන්ස් හොස්පිටල් එකේ මූල්‍ය ප්‍රකාශන ගැන සැලකිලිමත් වෙන්නේ මොකද හේතුව ඩර්ටන්ස් හොස්පිටල් එක ආසිරි හොස්පිටල් එකේ මූල්‍ය ප්‍රකාශන ගැන සැලකිලිමත් වෙන හේතුව ඇයිද ලාභය පිළිබඳ that's right දැන් ඒ කටියට බලා ගන්න පුළුවන් දැන් ඩර්ටන්ස් හොස්පිටල් එකේ මේ අවුරුද්දම පිරිවැටුම 10 මිලියන් ආසිරි හොස්පිටල් එකේ අවුරුද්දම පිරිවැටුම 3 මිලියන් දැන් එහෙම වුණාම ආසිරි හොස්පිටල් එකේ බෝඩ් එක මැනේජ්මන්ට් එක කතා කරලා අහනවා ඇයි අරක 10 මිලියන් තියෙන්නේ ඇයි අපිට 3 මිලියන් තියෙන්නේ ඇයි අපි ඒක වැඩි කරන්න පුළුවන් ඒ කට්ටිය ඒ ස්ට්‍රැටජික් ඩිසිෂන්ස් ගන්නවා එතන අන්නේ දැන් ඒ හින්දාම තමයි ඇත්තටම
හැම ව්‍යාපාරයක්ම තමන්ගේ මූල්‍ය ප්‍රකාශන වලට වඩා සැලකිලිමත් වෙන්නේ අන්‍ය තරගකාරී ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන ගැන සැලකිලිමත් වෙනවා. අන්න ඒ හින්දා තමයි අපි මූල්‍ය ප්‍රකාශන හදනවා. තරගකාරී ව්‍යාපාර වලටත් අපි මූල්‍ය ප්‍රකාශන හදනවා. Right, computers. ඊගාට government. Government. රජයට. ඇයි රජය? government එක බලන් ඉන්නවා business වල financial statements. ඔයාලා දන්නවද හැම limited liability company එකම හැම limited liability company එකම අවුරුදු අවසානයේදී financial statements right බාර දෙන්න ඕන. එකක් සමාගම් රෙජිස්ට්‍රාර්ට බාර දෙන්න ඕන. දැන් මේ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික සමාගම් රෙජිස්ට්‍රාර්ට බාර දෙන්න ඕන එකක්. තව එකක් බාර දෙන්න ඕන කාටද? හැම සමාගමකම ඉතාලම යාළුවෙන්ම ඉන්න කට්ටිය කවුද? මම දන්නේ යාළුවෙන්ද කියලා ආදායම් බදු දෙපාර්තමේන්තුව. හැම ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ටික ගන්න ආදායම් බදු දෙපාර්තමේන්තුව අටහැරම් බලන් ඉන්නවා. ඇයි ඒ? ලාභයක් තියෙනවා නම් ඒ ලාභයෙන් ආදායම් බදු අය කරන්න. තියෙනවනේ. ඒ හින්දා මූල්‍ය ප්‍රකාශන කට්ටිය තමයි ඒක. රාජය. right? ඊගාවට අපේම කරුවන් සේවකයන් අපේම කරුවන් හරි හරි ඇයි සේවකයන් වර්ෂ අවසානයේ මුදල් ප්‍රකාශ කරන සැලකිලිමත් වෙන්නේ ඇයිද? සේවකයන්ට කියන්න පුළුවන් එකක් වැඩි ලාභයක් තියෙනවා නම් ඒ කටියට බෝනස් ඉල්ලන්න පුළුවන්. right? එහෙම නැත්නම් ඒක දැන් කවුරු වුණත් දැන් ඔයාලා විභාගයට ලිව්වම ඔය කට්ටිය ඔය උසිල්ලෙන් බලන් ඉන්නවා ප්‍රතිඵල එනකම්. අන්න ඒ විදිහට සේවකයනුත් තමන් අවුරුද්දක් තිස්සේ වැඩ කරපු ආයතනයේ ප්‍රතිඵල බලන්න මොනවාද තාමත්ම කීන් උනන්දුවෙන් බලන් ඉන්නවා ප්‍රතිඵල එනකම්. ඒ ඉන්න සේවකයනුත් යනවා. ඊගාවට සැපයුම් කරනවා. suppliers. ඇයි සැපයුම් කරුවා? දැන් එක්සැම්පල් එකක් විදියට දැන් අපි හිතමු දැන් කාගිල් සුපර් මාකට් වලට කාගිල් සුපර් මාකට් වලට බඩු විකුණනවා. අපි හිතමු චිකන් විකුණනවා. අපි තුමු චිකන් විකුණනවා කරේ ABC කියලා කම්පැනියක් තියෙනවා කියලා. කාගිල් සුපර් මාකට් එකට චිකන් විකුණනවා ABC ආයතනය. right? ඇයි එතකොට ABC ආයතනය වඩා සැලකිලිමත් වෙනවා කාගිල් සමාගමේ මූල්‍ය ප්‍රකාශන වලට. ඇයි? කාටරි දන්න බලන්න ABC සමාගම ABC එකේ මූල්‍ය ප්‍රකාශන විතරක් බැලුවම ඇතිනේ. ඇයි කාගිල් එකේ බලන්න? හේතුව ඒ කට්ටිය දැනගන්න ඕන අපෙන් බඩු ගන්න කට්ටිය දිගින් දිගටම ව්‍යාපාරේ ඉඳීද? right? මේ balance sheet එක බැලුවම balance sheet එකේ පේනවා නම් balance sheet එක බලලා අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයේ දිගින් දිගටම පැවතෙයිද නැද්ද කියන එක. ඒ හින්දා සැපයුම් කරුවොත් උනන්දු වෙනවා ව්‍යාපාරයේ පැවැත්ම දැනගන්න financial statement බලනවා suppliers. තව කවුද? ඔයාලට කියන්න පුළුවන් ඇයි මේ සේවකයන් මම කියවනේ ඒකනේ බෝනස් එකම කියලා. ඊගාවට මෙතන තව ඉන්වෙස්ටර්ස්ලා මොමාරි ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ටර්ස් කියන්නේ මොකද? ආයෝජකයන් දැන් මෙහෙමයි. දැන් මම ගාව වැඩිපුර 1 මිලියන් අතේ තියෙනවා නම් මගේ 1 මිලියන් අතේ තිබ්බොතින් ඒ 1 මිලියන් වැඩි වෙන්නේ නැහැ. ඒක සදාහටම 1 මිලියන්. මට එකක් කරන්න පුළුවන් මට බැංකුවේ කියලා දාන්න පුළුවන්. එතකොට ඊටාම සීමිත පොලියක් හම්බ වෙනවා ඒ 1 මිලියන් වල. එහෙම නැත්නම් මට පුළුවන් ඒ 1 මිලියන් ඉන්වෙස්ට් කරන්න ලංකාවේ ඇතුළත තියෙන කම්පැනිස් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. දැන් එතකොට අපි දැනගන්න ඕන මම ඉන්වෙස්ට් කරන්නේ දැන් ලංකාවේ ඇතුළත තියෙන ලිස්ටඩ් කම්පැනිස් ගත්තා නම් දැන් අපි ගනිමු ඩයලොග් ආයතනයේද මොබිටෙල් ආයතනයේද. දැන් ඒක බලාගන්න නම් මම බලන්න ඕන ඩයලොග් එකේ බැලන්ස් ෂීට් P&L උත් බලනවා මොබිටෙල් ආයතනයේ බැලන්ස් ෂීට් P&L උත් බලනවා.
බලලා ඉවරලා මම තේරුම් ගන්නවා වඩා ලාභදායී වෙන්නේ ඩයලොග් එකේ ඉන්වෙස්ට් කරන එකද මොබිටෙල් එකේද. ඒතකොට ඒක බලන්න ආයෝජකයෝ තමන්ගේ මුදල් ආයෝජනය කරන්න මූල්‍ය ප්‍රකාශන ගැන වඩාම සැලකිලිමත් වෙනවා. ආයෝජකයෝ මූල්‍ය ප්‍රකාශන ගැන වඩාත්ම සැලකිලිමත් වෙනවා. දැන් මෙතන ලියවිච්ච නැති එකක් ඔකට කියන්න පුළුවන්ද? විගණකයින් විගණකයින් මෙහෙමයි. දැන් අතන විගණකයින් මූල්‍ය ප්‍රකාශන ඒක කෙලින්ම ගන්න බෑ විගණකයින් කියන එක. මොකද විගණකය අවුරුද්ද ඉවරනයින් පස්සේ සමාගම විගණකයින් හය කරනවා. හය කරලා ඉවරලා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ඔඩිට් කරනවා. එහෙම නැතුව ඒ කට්ටිය මූල්‍ය ප්‍රකාශන හැදෙනකම් බලන් ඉන්නේ. මූල්‍ය ප්‍රකාශන හැදෙනකම් මූල්‍ය ප්‍රකාශන වලින් ප්‍රයෝජන ගන්නේ. මූල්‍ය ප්‍රකාශන වලින් ප්‍රයෝජන ගන්නේ මේන්ලිම ව්‍යාපාරයේ අයිතිකරුවන්. රයිට්? ඊගාට ව්‍යාපාරයේ අයිතිකරුවන් ගන්න ඉඳන් හැම අවුරුද්දම AGM එකක් තියන්න ඕන හැම ලිස්ටඩ් කම්පැනියක්ම. රයිට්? විශාල ගාණක් වියදම් කරලා AGM එකක් තියන්න ඕන, ඇනුවල් රිපෝට් එකක් ගහන්න ඕන. ඇනුවල් රිපෝට් එකේ මොනවද තියෙන්නේ? හැම ඔකට වඩා හොඳයි. ඔකට දැන් accounting field එකේ ඉන්න කට්ටියයි bankers ලා ඉඳලා පුළුවන් තරම් ඇනුවල් රිපෝට්ස් අරගෙන බලන්න. ඔකට printed annual reports ගන්න පුළුවන්. ඔයාලා මොනවා හරි කම්පැනි එකේ එක ෂෙයා එකක් ගත්තොත් සමහර කම්පැනි වල ෂෙයා එක රුපියල් 3යි. රුපියල් 3ක් දීලා එක ෂෙයා එකක් ගත්තොත් ඔකට එන්ටයිටල් වෙනවා annual general meeting එකට යන්න. annual report එක ඔකට ආයතනය ලබා දෙන්න ඕන. ඒකට annual report එකේ තමයි තියෙන්නේ මේ income statement එක, balance sheet එක, cash flow statement එක. Right? Changes in equity, notes, ये ඔක්කොම annual report එකේ තියෙනවා. ඒ ඔක්කොම annual report එකේ තියෙනවා. Right? එතකොට දැන් ඒ හින්දායි දැන් මම එක ෂෙයාර් එකක් ගත්තත් දැන් හිතමු මට එක ෂෙයාර් එකක් තියෙනවා කියලා ඉවරලා අපි හිතමු අනිලාන හොටෙල්ස් වල මම ඒකේ අයිතිකාරයෙක්. Right? ඒ හින්දා මම annual report එක එනකන් බලන් ඉන්නවා. මොකද හේතුව මම ඉන්වෙස්ට් කරපු කම්පැනියේ ලාභ තියනවද නැද්ද කියලා දැනගන්න. ඒතකොට ඊගා එක තමයි මම කිව්වේ කස්ටමර්ස්ලා. කස්ටමර්ස්ලාත් මෙහෙමයි. මම ඒකට උදාහරණයක් ගන්නම් AMW එක. AMW එක මෝටර රථ විකුණනවා. දැන් මම Nissan කාර් එකක් ගන්නව නම් මට පේනව නම් AMW එක ගොඩක් වෙලාට ඒක දිගින් දිගටම පැවැත්වෙන එකක් නැහැ. අදේට වැහි කියලා හිතනවා නම් මම මේ කාර් එක ගන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මට ආෆ්ටර් සේල්ස් නැති වෙනවා. right? අපි washing machine එකක් ගන්නව නම් අපිට පේනව නම් දම්රෝ එකේ financial statements බැලුවම ඒකේ තරම් සාත ඒ කියන්නේ ණය ගැතියන් ගොඩාක් ඉන්නවා. ණයමියන්ට සල්ලි ගෙවන්නේ නැහැ. හැම අවුරුදු 3-4ක් මේක දිගට අලාභ වෙනවා. එතකොට සැකයි මේක ලබන අවුරුද්දේ තියෙයි කියලා. එහෙමනම් මම දම්රෝ එකෙන් ගන්න නැහැ. මම අනිත් ආයතනයට යනවා. තේරුණාද? එතකොට අන්න ඒක තමයි කස්ටමර්ස්ලා. මැනේජ්මන්ට් එකේ තමන්ගේ efficiency එක දැන් ඔයාලා විභාග කරන් පස්සේ ඔයාලා ප්‍රතිඵල වෙනකම් බලන් ඉන්නවා වගේ තමයි මැනේජ්මන්ට් එක. right? competitors මම explain කරා. government එක ආදායම් බදු ගන්න. සේවකයන් තමන්ට බෝනස් අරමේ ඉල්ලන්න. suppliers ලා තමන්ට දිගටම supply කරන්න පුළුවන් තුම දැනගන්න investors ලා. right? ඒතර මේ කට්ටිය තමයි ප්‍රධාන වශයෙන් මූල්‍ය ප්‍රකාශන ගැන සැලකිලිමත් වෙන ආයතන වෙන්නේ. අයිතිකරුවන් දත් කිව්වා, කළමනාකරුවන්, අනාගත ආයෝජකයන්, බැංකු සහ ණය හිමියන් මං කිව්වද? sorry නේ මං කියලා නෑ නේ. creditors ණය හිමියන් නේද? Taman දීපු ණය අය කරගන්න පුළුවන් වේද කියලා දැනගන්න. right? ණය හිමියන්. ඊට පස්සේ කස්ටමර්ස් මං කිව්වා, රාජ්‍ය ආයතන මං කිව්වා, විශේෂයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුව, ඊගාවට සේවකයන් සහ වෘත්තීය සමිති කිව්වා, ඊගාවට විවිධ විශ්ලේෂකයන්, ඒ කියන්නේ එක government departments, right? ඒක හේතුව දැන් රටේම GDP එක ඒවා එන්නේ හැම ව්‍යාපාරයේම මේව එකතු වෙලා. ඒ හින්දා ඒ විදිහට ඒ විවිධ විශ්ලේෂකයනුත් ඒක හදනකම් බලන් ඉන්නවා. ඊගාට accounting ಜಾති තුනක් තියෙනවා. accounting ಜಾති තුනක් තියෙනවා. එකක් financial accounting. financial accounting තමයි දැන් අපි මේ කතා කර මූල්‍ය ප්‍රකාශනයේ ඔක්කොම ඉන්නේ financial accounting වලට.
right? අනිත් accounting එක තමයි management accounting. ඔකට මේ screen එක වෙනව නේද? වෙනවා සර්. right. එක financial accounting. Financial accounting තමයි දැන් ඔයාලම කිව්වේ income statement, balance sheet, changes in equity, cash flow statement, notes. ඒ ඔක්කොම වැටෙන්නේ financial statement. ඊගා එක කළමනාකරණ ගිණුම් කරන්නේ. right? මම ලියන්න මේක ඉංග්‍රීසි වචන තියෙන්න ඕනේ හින්දා මම ඉදුනේ ඉංග්‍රීසියෙන් විතරක් ලියන්න. Financial accounting. එක ඊගා එක management accounting. ඊගා එක cost accounting. දැන් අපි බලමු දැන් මේ මෙතන තියෙන දෙවෙනි එක කළමනාකරණ ගිණුම් කරන එක කියන්නේ management accounting. දැන් management accounting කියන්නේ මොකද්ද? මොකද්ද මූල්‍ය ගිණුම් කරණයයි කළමනාකරණ ගිණුම් කරණය අතර වෙනස? දැන් මූල්‍ය ගිණුම් කරණය අපි කතා කරනකොට management accounting කියන්නේ දැන් ආයතනයක තියෙනවා මුදල් තියෙනවා ආයතනය මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න බලනවා. ආයතනයක් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න බලනවා. right අපි උදාහරණයක් විදිහට ගමු. මොකක් හරි ආයතනයක් බිස්නස් එකක් ඒ කට්ටිය බලනවා සුපර් මාකට් එකක් දාන්න. ඊගාට තව බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලගේ තව කට්ටියක් තව ඩිරෙක්ටර් කෙනෙක් කියනවා නෑ නෑ සුපර් මාකට් දාන්න එපා. අපි හොස්පිටල් එකක් දාමු. මේ දවස්වල හොස්පිටල්ස් වල බිස්නස් කියනවා අපි හොස්පිටල් එකක් දාමු. ඉතින් ඒතකොට එක්කෙනෙක් කියනවා සුපර් මාකට් එකට යමු අනිත් එක්කෙනෙක් කියනවා හොස්පිටල් එකට යමු. දැන් අන්න එතෙන්දී අවශ්‍ය වෙනවා කළමනාකරණ ගිණුම් කරණය. මේ කට්ටිය feasibility study එකක් කරන්න ඕන. right project evaluation දැන් මෙතන projects දෙකක් තියෙනවා. මේ projects දෙක evaluate කරලා ඉවරලා ඒ කට්ටිය තීරණය කරන්න ඕන මොන project එකේද invest කරන්න කියලා. ඒතර අන්න ඒකට තමයි කළමනාකරණ ගිණුම් කරණය තියෙන්නේ. එහෙම නැත්නම් management accounting තියෙන්නේ. management accounting වල අපි කරන්නේ එක එක projects evaluate කරලා decision එකක් ගන්නවා මොන project එකටද යන්නේ කියන එක. හරිනේ? ඊගාට අන්තිම එක පිරිවැය ගිණුම් කරන්නේ. ඒකට කියන්නේ cost accounting. cost accounting වලද මොකද කරන්නේ? cost accounting වලදී අපි කරන්නේ දැන් අපි හිතමු අපි දම්රෝගම ගනිමු. දම්රෝ එක හදනවා washing machine එක. ඒ washing machine එකේ යන cost එක කීයද කියලා ඒ කට්ටිය බලනවා. ඒ කියන්නේ material raw material කොච්චර ඕනද? right? ඊගාට labor කොච්චර යනවද? OS කොච්චර යනවද? එතකොට අන්නේ ඒව තමයි මේ cost accounting වලින් කරන්නේ. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මේ cost accounting කරන්නේ? දැන් example එකක් වශයෙන් දැන් අපි දම්රෝ එකම ගනිමු. ඒ කට්ටිය raw material ඕන washing machine එක හදන්න. laborers ලා ඕන washing machine එක හදන්න. ඊගාට building එකක් අරගෙන තියෙනවා අවුරුද්දට rent එක 70000යි. එතකොට මේ 70000න් කොටසෙකුත් අර washing machine එකට යන්න ඕන. washing machine එකේ cost එක වෙන්නේ raw material උයි labor උයි විතරක් නෙවෙයි. building rent එකෙන් කොටසකුත් එන්න ඕන. දාන light වලින් කොටසකුත් එන්න ඕන. ඒක ගන්න telephone calls වලින් cost එකකින් එකතුකුත් එන්න ඕන. right? ඊගාට ඒ විදිහට එන්න ඕන. එතකොට මෙන්න මේවට අපි කියනවා rent එක, electricity, telephone අපි ඒවට කියනවා ඒව කෙලින්ම washing machine එකට add වෙන්නේ නැහැ. ඒවට අපි කියනවා overheads කියලා. එහෙම නැත්නම් මට කරුණාකරලා පොඩ්ඩක් කියන්න බලන්න කවුරුද දන්නේ කියලා overheads වලට මොකද්ද? overheads පොදු කාර්ය පිරිවැය overheads කියලා කියනවා. right? ඔඩි අහනවනේ නේ? ඔව් සර්. right. overheads කියලා කියනවා. අපි අන්න ඒව තමයි පිරිවැය ගිණුම් කරණයෙන් කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට ගිණුම් කරන වර්ගීකරණ තුනක් තියෙනවා. මූල්‍ය ගිණුම් කරණය, කළමනාකරණ ගිණුම් කරණය, පිරිවැය ගිණුම් කරණය, financial accounting, management accounting, cost accounting. ඊගාට මෙතන මේ ද්විත්ව සටහන් ක්‍රමය ගැන මම කිව්වා ව්‍යාපාර ආයතන සිදු වෙන ගිණුමක් එක් ගිණුමක් හරපැත්තේද එමාගේම වෙනස් ගිණුමක් බැරපැත්ත. මම කියවනේ double entry accounting තමයි ඊටාම logical accounting method එක. දැන් ඔයාලා බලන්න මේ දැන් මේ double entry accounting introduce වුණේ අවුරුදු 100 ගණනකට ඉස්සෙල්ලා. right?
දැන් ඒ ඉන්ට්‍රොඩියුස් වෙච්ච ඩබල් එන්ට්‍රි accounting කිසිම වෙනසක් නැතුව අදටත් තියෙනවා. දැන් අනිත් හැම ප්‍රින්සිපල් එකම එන්න ඩෙවලොප් වෙනවනේ. නමුත් මේ ඩබල් එන්ට්‍රි accounting ඒ ආකාරයෙන්ම අදටත් තියෙනවා. මොකද ඒක ඇත්තටම 100% සාර්ථක ක්‍රමයක්. right? ඊගාට මෙතන කියන මෙම ආකාරයට ගනුදෙනු සටහන් කිරීමකින් යම් කාලයක් අවසානයේ මේ හර සටහන් වල එකතුවත් බැර සටහන් වල එකතුවත් එකිනෙකට සමානයි. ඒක තමයි මම කිව්ව ට්‍රයල් බැලන්ස් එකකින් කරන්නේ ඒක. මොකද දැන් හැම ට්‍රාන්සැක්ෂන් එකකටම හර සටහනකුයි බැර සටහනකුයි තියෙනවා. එහෙම නැත්නම් හර සටහන් කීපයකුයි බැර සටහන් කීපයකුයි. right? ප්‍රධානම අවශ්‍යතාවය හර සටහන් කීපයේ එකතුවයි බැර සටහන් කීපයේ එකතුවයි සමාන වෙන්න ඕන හැම ට්‍රාන්සැක්ෂන් වලම. එතකොට හැම ට්‍රාන්සැක්ෂන් එකේ මේ හරයි බැරයි සමාන වෙනවා නම් ඒ ට්‍රාන්සැක්ෂන් ඔක්කොම එකතු කරත් හරයි බැරයි සමාන වෙනවා. එතකොට ඒක තමයි මේ ඩබල් මේ ට්‍රයල් බැලන්සින් කරන්නේ. ඊගාට කියනවා එම දිත්ව සටහන් ක්‍රමය ඉතාලි ජාතිකය වූ ලුකා පැසියෝලි විසින් හඳුන්වා දී තිබේ. දැන් අතරම දැන් ඒකයි මම කිව්වේ මේක හඳුන්වපු ක්‍රමයම තමයි තාම යන්නේ. මොකද ඒක ඒ තරම් ෆූල් ප්‍රූෆ් මෙතඩ් එකක්. අපි ඊගාව ස්ක්‍රීන් එක බලමු. මේ තියෙන ද්විත්ව සටහන් ක්‍රමය. මම කිව්වනේ මේකත් මම කිව්වනේ හැම වත්කමක්ම හර. වත්කම් වැඩිවීම හර. වත්කම් අඩුවීම බැර. හැම වගකීමක්ම බැර. වගකීම් වැඩිවීම බැර. වගකීම් අඩුවීම හර. හැම ආදායමක්ම බැර. ඒකත් මම කිව්වා හැම වැඩිවීමක්ම බැර අඩුවීම හර. වියදමක් හර. හිමිකම් බැර හර. right? දැන් අපි බලමු. මම කිව්වා වත්කම් වගකීම් සමාන වෙන්න ඕන. වත්කම් සමානයි වගකීම්. වගකීම් ಜಾති දෙකක් තියෙනවා. ඒක අභ්‍යන්තර වගකීම්, බාහිර වගකීම්. අභ්‍යන්තර වගකීම් වලට උදාහරණයක් මම කිව්වා. මොකක්ද අභ්‍යන්තර වගකීම් වලට උදාහරණය? අභ්‍යන්තර වගකීම් වලට උදාහරණය මොකද්ද? ප්‍රධානම උදාහරණය මොකද්ද? ප්‍රාග්ධනය තමයි අභ්‍යන්තර වගකීම්. බාහිර වගකීම් වලට උදාහරණය මොකද්ද? ණය හිමියෝ. ඒවා. හරි. ඊට පස්සේ වත්කම් කියන්නේ මම කිව්වා ඒක ඇසෙට්ස් මම රූපයක් ඇදලා කිව්වේ. ඒ වගේ වගකීම්. ගිණුම් වර්ග කිරීම. ව්‍යාපාරයකට ආදායම් වත්කම් වශයෙන් හැඳින්වේ. ඊට පස්සේ වත්කම් වල මේ වත්කම් ඇනලයිස් කරලා තියෙනවා. වත්කම් වල කාලය ස්පෘශ්‍යභාවය. ඒ කියන්නේ ටැන්ජිබිලිටි. අනෙකුත් පදනම. දැන් මෙතන ටැන්ජිබිලිටි කියන්නේ වත්කමක් අල්ලන්න පුළුවන්. ඇයි මේ ටැන්ජිබිලිටි කියන්නේ එහෙමනම් ඉන්ටැන්ජිබිලිටි වත්කමුත් තියෙන්න ඕනේ. අල්ලන්න පුළුවන් වත්කම වගේම අල්ලන්න බැරි වත්කමුත් තියෙන්න ඕනේ. මොනවද ඒ? ඒක තියෙන ජනප්‍රියම උදාහරණය මොකද්ද? මේ අස්පෘශ්‍ය වත්කම් තමයි ලී බඩු, කම්පියුටර්ස්, බිල්ඩින් ඒවා. අස්පෘශ්‍ය වත්කම් කීර්ති නාමය. ගුඩ්විල් එක නේ. අස්පෘශ්‍ය වත්කම් තමයි ගුඩ්විල් එක. ඒ කියන්නේ ආයතනයක තියෙන කීර්ති නාමය. දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තම දැන් අපි ගත්තම අපි ගනිමු මොනවා හරි ගුවන් විදුලි ආයතන දෙකක්. අපි ගනිමු හිරු ටීවී, දෙරණ ටීවී. right? දැන් බලන්න මේ කට්ටිය තමන්ගේ කීර්ති නාමය වැඩි කරගන්න කොච්චර උත්සාහ කරනවද? මේ එක ප්‍රොපගන්ඩස් කරලා. එතකොට අන්න ඒකට හේතුව කීර්ති නාමයක් වත්කමක්. නමුත් කීර්ති නාමය ගිහිල්ලා අල්ලන්න පුළුවන් මේ මගේ කීර්ති නාමය කියලා බෑ. right? ඔයාලා දන්න කීර්ති නාමයට ඉංග්‍රීසි වචන මොකද්ද? goodwill. ඔයාලා කාට හරි කියන්න පුළුවන්ද කීර්ති නාමයේ විරුද්ධ එකට තියෙන ඉංග්‍රීසි වචන මොකද්ද? පොඩ්ඩක් කියන්න මේ accounting subject එක ඇතුළට ඒක නිකන් ඔයාලා දැනගන්න ඕනේ. මොකද්ද? goodwill වල opposite එක මොකද්ද? my little friends පොඩ්ඩක් interact කරන්නකො. goodwill එකේ opposite එක මොකද්ද? goodwill වල විරුද්ධ වචනේ මොකද්ද? ungoodwill. හරියට කියන්නකො. ungoodwill. නෑ ungoodwill කියලා කියන්නේ නෑ. goodwill එකේ විරුද්ධ වචනේ illwill. badwill. මොකද ඔයා කිව්වේ? නෑ badwill කියලා කියන්නේ නෑ. goodwill වල විරුද්ධ වචනේ illwill. I double L අසනීප කියන එක. අසනීප එක. goodwill වල විරුද්ධ වචනේ illwill. right. එතකොට බලමු ඊගාව එක.
ගිණුම් වර්ග කිරීම අපි මේව කරා වගකීම් කරා වියදම් කරා වර්තන වියදම් ප්‍රාග්ධන වියදම් right accounting concepts කරන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් උත්සාහ කරමු මට හිතෙනවා ඒක ඔකටට වඩා ප්‍රයෝජනවත් වෙයි කියලා මෙතන එක කෙලින්ම නැතුණාට අපි transactions වල double entries හඳුනා ගන්න උත්සාහ කරමු right transactions වල double entries හඳුනා ගන්න උත්සාහ කරමු ඔකට මේ ස්ක්‍රීන් එකේ පේනව නේද? ඔව් සර්. right. මම transaction එක බෝඩ් එකේ ලියනකොට වඩා මම ස්ක්‍රීන් එකේම කරන්නම්. අපි හිතමු A එකමදී මට ඉංග්‍රීසියෙන් ගහන්න වෙන්නේ. මට ඉතින් එක ඔකට ප්‍රශ්නයක් ගන්න නැහැ. A Mr. A සර් ස්ක්‍රීන් එක පේන්නේ නැහැ නේ. මේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? පේන්නේ නැද්ද? නෑ සර් නෑ. right එහෙනම් මම බෝඩ් එකේ ලියන්න. පේන්නේ නැහැ සර්. right. දැන් මේක පේනවනේ. මේ ස්ක්‍රීන් එක පේනවනේ. මේ ස්ක්‍රීන් එක පේනව නේද? සර්වර් තමයි පේන්නේ. අපේ බෝඩ් එකයි මේවයි පේනවා. පේන්නේ පේන්නේ නැද්ද? නෑ. බෝඩ් එකයි මේවයි විතරයි පේන්නේ. බෝඩ් එකේ පේන්නේ. බෝඩ් එකයි විතරයි සර් පේන්නේ. දැන් බෝඩ් එක පේනවනේ. බෝඩ් එක පේනවා. හරි මම බෝඩ් එක කරන්න. මම මේ ලියන transactions වල double entries හඳුනා ගන්න උත්සාහ කරනවා. පළවෙනි transaction එක Mr. A සමාගම ආරම්භ කිරීමට රුපියල් 5 million ආයෝජනය right දැන් අපි වැඩ කරන්නේ Mr. A ට නෙවෙයි අපි වැඩ කරන්නේ A සමාගමට right අපි වැඩ කරන්නේ A සමාගමට එතකොට A සමාගමේ ඒක A සමාගමේ මේ සටහනට දෙන ඩබල් එන්ට්‍රිය මොකක්ද ඩෙබිට් එන්ට්‍රිය මොකක්ද ක්‍රෙඩිට් එන්ට්‍රිය මම අහන්නේ ඒක ඩෙබිට් එන්ට්‍රිය මොකද්ද ඒ සමාගමේ මුදල් ගිණුම. බොහොම හරි මුදල් හර 5 million ඩෙබිට් කරනවා ප්‍රාග්ධනය බැර 5 million. දැන් වලට මේනවනේ දැන් හැම එන්ට්‍රි එකෙම ඩෙබිට් පැත්තයි ක්‍රෙඩිට් පැත්තයි සමානයි. රයිට්? දැන් මම ලියන්නේ නැතුව ඔක ටික අහනවා. ඔක ටික කියන්න උත්සාහ කරන්න. දැන් ඒ සමාගම ඊගාවට දැන් ඒ සමාගමට 5 million නම්බුණානේ. ඒ සමාගම මේ 5 million වලින් 2 million ඩිපොසිට් කරනවා බැංකු සිලෝන් එකේ. බැංකු සිලෝන් එකේ 2 million ඩිපොසිට් කරනවා. මට කරුණා කරලා කියන්න උත්සාහ කරනවාද ඩබල් එන්ට්‍රිය මොකක්ද කියලා? බැංකු ගිණුම හර මුදල් ගිණුම බැර. බොහොම හරි බැංකු ගිණුම හර මුදල් ගිණුම හර. රයිට්? ඊගාවට මේ සමාගම මේ සල්ලි වලින් 2 million වියදම් කරලා ගන්නවා බිල්ඩින් එක. 2 million වියදම් කරලා බිල්ඩින් එකක් ගන්නවා. right 2 million cash වලින් ගෙවලා බිල්ඩින් එකක් ගන්නවා. මොකද්ද ඩබල් එන්ට්‍රිය? ගොඩනැගිලි ගිණුම ගොඩනැගිලි ගිණුම හර මුදල් ගිණුම බැර. මුදල් ගිණුම බැර. දැන් මේ සමාගමම බිල්ඩින් එකක් ගන්නවා. එම බිල්ඩින් එකම අපි හිතමු ගත්තේ මුදල් වලට නෙවෙයි. එම සමාගම ගත්තේ අපි හිතමු
දැන් අපි හිතමු මේ සමාගම මිලේනියම් හවුසින් කම්පැනි. මිලේනියම් හවුසින් කම්පැනි ණයට ගන්නව බිල්ඩින් එකක් 2 මිලියන්. එතකොට මොකද ඩබල් එන්ට්‍රිය? ගොඩනැගිලි ගිණුම හර ඒ ගොඩනැගිලි ගිණුම හර මිලේනියම් හවුසින් ගිණුම බැර 2 මිලියන්. රයිට්? දැන් ඒ විදිහට කෑෂ් වලට ගන්නව නම් එහෙමයි. එහෙම නැත්නම් අරමයි. දැන් ඊගාවට අපි මෙන්න මෙහෙම ගමුකෝ. අපි බඩුවක් විකුණනවා රුපියල් 500කට. ඒකට අපිට කෑෂ් හම්බ වෙනවා. දැන් ඒකේ ඩබල් එන්ට්‍රි මොකද්ද? මුදල් ගිණුම කෑෂ් ඩෙබිට් 500යි සේල්ස් ගිණුම බැර 500යි. අපි බඩුවක් ගන්නවා රුපියල් අපි බඩු ගන්නවා විකුණන්න 50000ක බඩු ගන්නවා. ඒකේ ඩබල් එන්ට්‍රි වෙන්නේ ගැනුම් ගිණුම හර 50000යි කෑෂ් බැර වෙනවා 50000. ඔව්. දැන් ඊගාට අපි චුට්ටක් මේක කම්ප්ලිකේට් කරන්න මම මෙහෙම ඇහුවෝදී. මම බඩුවක් විකුණනවා දැන් බඩුවක විකුණුම් මිල රුපියල් 50000යි. රයිට්? නමුත් මම ඒකෙන් 1000ක් ඩිස්කවුන්ට් දෙනවා. මම 1000ක් ඩිස්කවුන්ට් දෙනවා. රයිට්? ඒ කියන්නේ ඩිස්කවුන්ට් කියන එක සිංහල වචනේ දුන් වට්ටම්. රයිට්? විකුණුම් මිල 50000යි මම ඩිස්කවුන්ට් දෙනවා 1000ක්. රයිට්? දැන් එතකොට මගේ ඩබල් එන්ට්‍රිය මොකද්ද? විකුණුම් මිල 50000යි මම 1000ක් දෙනවා ඩිස්කවුන්ට්. මොකද්ද ඩබල් එන්ට්‍රිය? මුදල් ගිණුම හර 49000යි දුන්නත් මුදල් ගිණුම හර 49000යි දුම් වට්ටම් හර 1000යි අරයි දුන් වට්ටම් ගිණුම හර 1000යි විකුණුම් ගිණුම බැර ගිණුම බැර 50000යි. ඒ ආකාරයෙන්ම අනිත් එක තියෙන්නේ මට හිතෙනවා ඒවා ගොඩක් වෙලාට ඔකට දන්නවා කියලා. රයිට්? ඒ ඩබල් එන්ට්‍රීස් ඒ මේවා දැනගන්න ඕන. රයිට්? එතකොට ඊගාවට බලමු ස්ක්‍රීන් එක ආපහු. ඊගාවට මෙන්න මේ accounting concepts ඔකට දැනගන්න ඕන. රයිට්? මට හිතෙන්නේ ඊගාව සුමානේ ආවම ඒ සර් කොටිට මේවෙන් එක්සාම්පල්ස් අරගෙන කරાવી. රයිට්? ගිණුම් කරන සංකල්ප. බලමු මෙහෙම. හරිද? මට මේකත් කරන්න වෙලා තියෙනවා. මේකට කියනවා accounting concepts. ගිණුම් කරන සංකල්පය. පළවෙනි එක තියෙනවා accounting entity concept. accounting entity concept ඒක සිංහල වචනේ මේක තියෙනවා ගිණුම් කරන ඒකක සංකල්පය. ඔයාලා කියන්නේ ගිණුම් කරන ඒකක සංකල්පය කියන එක මොකද අදහස් වෙන්නේ? ගිණුම් කරන ඒකක සංකල්පය කියන එක මොකද්ද කියන අදහස් වෙන්නේ? රයිට්? දැන් මම දැන් ටිකෙට ඉස්සෙල්ලත් ඒකට උදාහරණ දැන් මම කියවනේ දැන් මගේ නම BCS. මම 1 මිලියන් දාලා ඉවරලා BCS සමාගම කියලා ඉවරලා වෙනම බිස්නස් එකකට මම 1 මිලියන් දෙනවා. එතකොට මම කිව්වා මම වෙනයි ABC කම්පැනි කියන එක වෙනත් එකක්. දැන් අන්න ඒකෙන් කියන්නේ ABC කම්පැනිය වෙනම ආයතනයක් විදියට වෙනම නෛතික පුද්ගලයෙක් විදියට සැලකනවා. මම එක පුද්ගලයෙක් මගේ සමාගම එක පුද්ගලයෙක්. රයිට්? දැන් ඒකේ හේතුව දැන් මට ගිහිල්ලා සමාගමෙන් සල්ලි ඕන තරම් ගන්න බෑ. ඒකට හේතුව මොකද? දැන් මට පාරයන මිනිහෙක්ගෙන් සල්ලි ගන්න බැරි වගේ තමයි මට මගේ සමාගමෙනුත් මුදල් ගන්න බෑ එක සැරේට. ඒකට හේතුව මම වෙනයි රයිට් වගේ සමාගම වෙනයි. මම හිතන්නේ අපි මේක පොඩ්ඩක් ලියාගනිමු පොඩ්ඩක්. රයිට්? ඔයාලා ලියාගන්න ගිණුම් කරන ඒකක සංකල්පය accounting entity. මේක අරද ලියාගන්න. ඔකට ඇහෙනවනේ නේ? ඇහෙනවනේ? හරි අපි පොඩ්ඩක් මේක මොකද මේකේ මේ නෝට් එකේ මේක එක්ස්ප්ලেইন කරලා තියෙනවා මම දෙන්නම්
ගිනුම් කරන ඒකක සංකල්පය ඒක යටතේ මෙහෙම ලියා ගන්න. මින් අදහස් වනුයේ යම් සමාගමක අයිතිකරුවන් හා සමාගම වෙන වෙනම නෛතික පුද්ගලයන් දෙවර්ගයක් ලෙස සැලකීමයි. වෙනත් ආකාරයකින් කියනවා නම් සියලුම සමාගම් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සියලුම සමාගම් වෙනම නෛතික පුද්ගලයෙක් ලෙස සලකනු ලැබේ. right? දැන් අපි මේකට උදාහරණයක් ගනිමු. දැන් අපි ගනිමු අපි මොකක් ෆයිනෑන්ස් කම්පැනියක්. අපි ගනිමු සෙන්ට්‍රල් ෆිනෑන්ස්. දැන් සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකේ කොටසක් මමත් අරගෙන තියෙනවා. රුපියල් 10ක් දීලා මම කොටසක් අරගෙන තියෙනවා. එතකොට මම සෙන්ට්‍රල් ෆයිනෑන්ස් එකේ අයිතිකරුවෙක් වෙනවා. සෙන්ට්‍රල් ෆයිනෑන්ස් එකක් තියෙනවා. දැන් එතකොට මම කියන්නේ දැන් මම රුපියල් 10 දීලා කොටසක් ගත්තයි කියලා මට හෙට ගිහිල්ලා සෙන්ට්‍රල් ෆයිනෑන්ස් එකේ වාඩි වෙලා මම තමයි මේකේ අයිතිකාරය එහෙම කියන්න පුළුවන්ද? බෑ. ඒකට හේතුව මොකද? මම වෙනයි සෙන්ට්‍රල් ෆයිනෑන්ස් එක වෙනයි. ඕනම ආයතනයක අයිතිකරුවන් වෙනයි ආයතනයේ තවත් ලීගල් එන්ටිටි එකක් විතරයි. අන්න ඒකයි කියන්නේ ආයතන කෙනෙක් වෙනම ලීගල් එන්ටිටි එකක්. right? ඊගාව එක ලියා ගන්න consistency concept. සිංහලක ලියන්නේ නැහැ consistency concept. අපි ඒක මම ඒකේ ඔයාලා ලියා ගන්න දෙන්නම්. ඒක ලියා ගන්න ඉස්සෙල්ලා අපි ඒක නිකන් කතා කරලා තේරුම් ගන්න උත්සාහ කරමු. consistency concept කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? සිංහලක අනුරූපිතා සංකල්පය. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? දැන් ඒකෙන් අදහස් වෙන්නේ ආයතනය දැන් මෙහෙම ගනිමුකෝ. දැන් ආයතනයේ මේ අවුරුද්දේ ගිණුම් තියෙනවා ඩබල් එන්ට්‍රි වලින්. ලබන අවුරුද්දේ ආපහු සිංගල් එන්ට්‍රි වලින්. ඊගා අවුරුද්දේ ඩබල් එන්ට්‍රි වලින්. දැන් එහෙම කරන්න බෑ. ආයතනයක ගිණුම්කරණයක් තියෙනවා. ඒකේ ගිණුම්කරණයේ කන්සිස්ටන්සි එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ හැම අවුරුද්දෙම එකම ආකාරයේ වෙන්න ඕන. ඒ කියන්නේ ගිණුම් කරන ප්‍රතිපත්ති හැම එකේ එකම ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්. නමුත් ඒක කන්සිස්ටන්සි වෙන්න ඕන. ඔයාලට ඒක තේරෙනවද? තේරුණා සර්. right. අපි ඒකත් ඇරලා ලියන්න අනුරූපිතා සංකල්පය. main අදහස් වනුයේ ආයතනයක ගිණුම් කරන ක්‍රියාවලිය එකම ආකාරයට පවත්වාගෙන යාම වේ. මම ඒකට උදාහරණයක් දෙන්නම්. දැන් මේ ආයතනය බිල්ඩින්ග්ස් ඩිප්‍රීෂিয়েට් කරනවා. මේ අවුරුද්දේ බිල්ඩින්ග්ස් ඩිප්‍රීෂিয়েට් කරනවා. ඊගාව අවුරුද්දේ බිල්ඩින්ග්ස් ඩිප්‍රීෂিয়েට් කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ. අපි ඒකේ කන්සිස්ටන්සි එකක් තියෙන්න ඕන. right? අර නේද? ඊගාව එක historical cost.
historical cost concept එක. මොකක්ද මේකේ අදහස් වෙන්නේ? ඓතිහාසික පිරිවැය සංකල්පය. මම චූට්ටක් කියන්න බලන්න මේක අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා. කියන්නකෝ. සත්‍ය පිරිවැය ඇතුල් කරන්න ඕනේ කියලා ගිණුම් වලට. හරි හරි. දැන් මේකේ අදහස් වෙන්නේ අපි ගිණුම් කරන්නේ දැන් එක්සැම්පල් එකක් විදිහට ගනිමු. දැන් මම මෝටර දෙයක් ගන්නවා 5 මිලියන් දීලා. right? සමාගමක් මෝටර දෙයක් ගන්නවා 5 මිලියන් දීලා. එතකොට අවුරුදු 5ක් යනකොට මේ මෝටර රථයේ අගය අපි හිතමු මොන හරි හේතුවකින්ද වැඩි වෙනවා. 8 මිලියන් වෙනවා. දැන් එතකොට අපි බිස්නස් එකේ අගය 5 මිලියන් නැතුව 8 මිලියන් වලට මාරු කරනවද? නැහැ. right? අපි අවුරුදු පතා ඩිප්‍රීසියේට් කරනවා. අපි accounting තියන්නේ ඓතිහාසික ඒ කියන්නේ අපි ගත්ත ගණන historical cost එකට තමයි accounts නඩත්තු කරන්නේ. තේරෙනවනේ? මම ඔකට උදාහරණයක් දෙන්නම්. දැන් අපි ඉගෙන ගන්න කාලේ අපි ඔඩිට් ක්ලාක්ලා විදිහට ඉන්නකොට අපි ඔඩිට් එකක් කරන්න ගියා ලේක් හවුස් බිල්ඩින් එකේ. 1985 විතර ලේක් හවුස් බිල්ඩින් එකේ අපි ඔඩිට් එකට ගියා. අපි ඔඩිට් ෆර්ම් එකෙන් ලේක් හවුස් බිල්ඩින් එකේ එක්ස්ටර්නල් ඔඩිට් එක කරන්න ගියා. ඔයාලා දන්නවද ලේක් හවුස් බිල්ඩින් එකේ වටිනාකම ලේක් හවුස් බිල්ඩින් එකේ බැලන්ස් ෂීට් එකේ තියෙන අර ලේක් හවුස් බිල්ඩින් එක හැමෝම දන්නවනේ. බිල්ඩින් එකේ වටිනාකම බැලන්ස් ෂීට් එකේ තිබුණේ රුපියල් කීයටද කියලා? රුපියල් 2යි. ලේක් හවුස් බිල්ඩින් එකේ වටිනාකම රුපියල් 2ට. ඒ කියන්නේ ඩිප්‍රීසියේට් කරලා ඒ ගානට අඩු වෙලා. ඒතර අන්න ඒකයි මම කියන්නේ ඓතිහාසික පිරිවැය සංකල්පයේ විදියට බිල්ඩින් ඕනම ඇසෙට් එකක් account කරන්නේ historical concept cost එකට. ඒ කියන්නේ ඒකේ ඓතිහාසික කියන්නේ ඒක ගත්ත දවසේ cost එකට. දැන් මේ වෙනකොට වැඩි වුණා නම් ගොඩාක් වැඩි වුණා නම් වෙනම බෝඩ් එකෙන් ඩිසිෂන් එකක් අරගෙන රීවැලියු කරන්න පුළුවන්. එහෙම ඩිසිෂන් එකක් ගත්තේ නැත්නම් ඒ ගත්ත පිරිවැයටම තමයි වෙන්නේ ඩිප්‍රීසියේට් කරන ඒවා ඩිප්‍රීසියේට් කරලා net value එක පෙන්නනවා. නමුත් original value එක ඒ ආකාරයට පෙන්නන්නේ. අපි ඒක ලියා ගනිමු. ඓතිහාසික පිරිවැය සංකල්පය යටතේ මින් අදහස් වනුයේ ආයතනයක් තම වත්කම් හා වගකීම් සටහන් කරනුයේ එහි ඓතිහාසික පිරිවැය කියලා විතින් බ්‍රැකට් ලියා ගනිමු. අත්පත් කරගත් දිනේ පිරිවැය. ඒකෙන් අදහස් වෙන්නේ අත්පත් කරගත් දිනේ පිරිවැය. ආයතනයක් තම වත්කම් හා වගකීම් සටහන් කරනුයේ ඓතිහාසික පිරිවැයට ය. ඒ අනුව යම් කිසි වත්කමක රිවැලුවේෂන් එකක්. මොකද රිවැලුවේෂන් එකට කියන්නේ පොඩ්ඩක් අපි රිවැලු කරනවා කියන්නේ මොකද්ද? කරනවා කියලා පොඩ්ඩක් ඒක සිංහල වචන දන්නවද? ප්‍රත්‍යාගන්නේ. හරි. ඒ අනුව යම් කිසි වත්කමක් නැවත ප්‍රත්‍යාගණනය කරන තුරු එය මූල්‍ය ප්‍රකාශනවල සටහන් කරනුයේ එය අත්පත් කරගත් මිලටය. ඊගාව එක money measurement concept. මූල්‍ය ගිණුම් සංකල්පය. අපි මේක ගැන පොඩ්ඩක් කතා කරමු. මේක ඉන්ටරෙස්ටිං. අර ඉන්ටරෙස්ටිං නැහැ කියනවා නෙවෙයි. නමුත් ඊට වඩා අපිට මේක ඉන්ටරෙස්ටිං. මොකද මේ මූල්‍ය මිනිමුම් සංකල්පය කියන එකේ අදහස් වෙන්නේ? කියන්නකෝ බං. පොඩ්ඩක් try කරමු. money measurement concept කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? දැන් අපි ගනිමු මෙහෙම. A කියලා ආයතනයක් තියෙනවා.
තව B කියලා ආයතනයක් තියෙනවා. දෙකම එකම බිස්නස් කරන්නේ. රයිට්? දෙකම දැන් අපි මෙහෙම ගනිමුකෝ එහෙනම්. අපි ගනිමු ඉන්ටර්නැෂනල් ස්කූල්ස් දෙක. රයිට්? අපි ගනිමු එක ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් අපි ගනිමු ලයිසියම් එක. රයිට්? ලයිසියම් එක තියෙනවා. තව ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් අපි ගනිමු මොකද්ද? ලයිසියම් එකයි මේක ගමුකෝ IAS එක. IAS එකයි ලයිසියම් එකයි. රයිට්? දැන් IAS එකේ ලයිසියම් එකේ බැලන්ස් ෂීට් එකේ වත්කම් විදියට පෙන්නනවා බිල්ඩින්, ලී බඩු, කාර්යාලය උපකරණ ඒවා. රයිට්? වගකීම් විදියට පෙන්නනවා ණය හිමියෝ ඒ වගේ ඒවා. IAS එකේ වත්කම් විදියට පෙන්නනවා බිල්ඩින්, ලී බඩු ඒවා. රයිට්? ඊට අමතරව වගකීම් විදියට ණය හිමියෝ මේව පෙන්නනවා. දැන් ඔයාලා කියන්න ලයිසියම් එකේ රයිට්? ලයිසියම් එකේ වත්කම් විදියට පෙන්නන්නේ බිල්ඩින්, ලී බඩු, කාර්යාල උපකරණ ඒවනේ. ඊට අමතරව තව වත්කම් තියෙන්න පුළුවන්ද? බැලන්ස් ෂීට් එකේ නොපෙන්නන වත්කම් තියෙන්න පුළුවන්ද ලයිසියම් එකේ? තියෙන්න පුළුවන්ද බැරිද? දැන් අපි බලමු මෙහෙම. ලයිසියම් එකේ ස්ටාෆ් එක ඊටාම හොඳයි. රයිට්? මට මේ ගත්ත දෙක හරි නෑ නේ. මට ICM එක IAS එක නරකයි කියන්න බෑනේ. අපි ගනිමු හොස්පිටල් එක. රයිට්? ආසිරි එකයි ආශා සෙන්ටර් ආසිරි එකයි ඩර්න්සි. රයිට්? ඒක ආසිරි එකේ වත්කම් පෙන්නනවා. දැන් අපි හිතමු ආසිරි එකේ ස්ටාෆ් එක හරිම හොඳයි. කතා කරපු ගමන් එනවා, ඔක්කොම සොයා බලනවා, ඒ විදිහට කරනවා. රයිට්? එතකොට ඒ ස්ටාෆ් එක හොඳ කියන එකට මූල්‍යයක් දීලා ඉවල බැලන්ස් ෂීට් එකේ පෙන්නනවාද? බැලන්ස් ෂීට් එකේ පෙන්නනවාද නැද්ද? ඉස්සෙල්ලාම කියන්න. දැන් ස්ටාෆ් එක හොඳයි. හරි හොඳ කර්ටසි එකක් තියෙනවා. ස්ටාෆ් එක කතා කර බෙල් එක ගාපු ගමන් එනවා. ඔක්කොම සොයලා බලනවා. ඔයාලා හිතනවාද ඒක වත්කමද වගකීමක්ද? එහෙම හොඳ ස්ටාෆ් එකක් ඉන්න එක වත්කමක්ද වගකීමක්ද? වත්කමක්. වත්කම. ඔව්. හොඳ ස්ටාෆ් එකක් ඉන්න එක වත්කමක්. එතකොට ඒ ස්ටාෆ් එකේ ඒ වත්කම ඒ ඩර්න්ස් වල බැලන්ස් ෂීට් එකේ පෙන්නනවාද? නෑ. නෑ. ඒක බැලන්ස් ෂීට් එකේ පෙන්නන්නේ. ඇයිද ඒකට හේතුව බැලන්ස් ෂීට් එකේ නොපෙන්නන හේතුව මොකද? ඒක මූල්‍යම විදිහට මනින්න බෑ. ඒක මූල්‍යමය වත්කමක් නෙවෙයි. මූල්‍යම වත්කමක් නෙවෙයි. අපි ගනිමු මෙහෙම. කම්පැනිස් දෙකක් තියෙනවා. A කම්පැනිය, B කම්පැනිය. A කම්පැනියේ ඉන්න ලේබරර්ස්ලා රයිට් හරිම හොඳයි. වෙලාවට වැඩට එනවා. රයිට් වෙලාවට වැඩ ඒක හොඳයි. මේක ඔක්කොම හොඳයි. වෙලාවට වැඩට එනවා. එක ටික වැඩ හොඳයි. ආයතනයේ කිසිම දෙයක් හොරකම් කරන්නේ නැහැ. ආයතනයේ දියුණුව ගැන බලනවා. රයිට් ඒ ඔක්කොම කරනවා. B කම්පැනි ඉන්න කට්ටිය එහෙම නෙවෙයි. රයිට් ඒ කට්ටිය නරකයි. වෙලාවට වැඩට එන්නේ නැහැ. ආයතනයේ තියෙන ඒවා හොරකම් කරන් යන්න හදනවා. හැමදාම ස්ට්‍රයික් කරනවා ඒ විදිහට. එතකොට ඔයාලා හිතන්නේ මේ කම්පැනියට මේ ලේබර් ෆෝස් එක වත්කමක්. මේ කම්පැනියට මේ ලේබර් ෆෝස් එක වත්කමක් නෙවෙයි. හරිද? නමුත් මේ වත්කම ඔකට බැලන්ස් ෂීට් එක බලලා කියන්න පුළුවන්ද? බැලන්ස් ෂීට් එකේ පෙන්නනවද ලේබර් අපිට හොඳ ලේබර් ෆෝස් එකක් ඉන්නවා. බැලන්ස් ෂීට් එකේ පෙන්නනවද? නෑ. අන්න ඒකට හේතුව බැලන්ස් ෂීට් එකේ පෙන්නන්නේ නැත්තේ ඒක මනි මෙෂර්මන්ට් එකක් නෙවෙයි. ඒක මූල්‍යමය වත්කමක් නෙවෙයි. අපි හිතමු දැන් මොකක් හරි ටියුෂන් ක්ලාස් එකක් ගන්න ඕන. රයිට් ඒ ටියුෂන් ක්ලාස් එකේ ඉන්න ස්ටාෆ් එක හරිම හොඳයි. ලෙක්චරර්ස්ලා හොඳයි. නමුත් බැලන්ස් ෂීට් එකේ පෙන්නනවද ලෙක්චරර්ස්ලාට වෙනම වටිනාකමක් දීලා පෙන්නනවද? නෑ. පෙන්නන්නේ නෑ. ඒකට හේතුව ඒකේ මූල්‍යමය වටිනාකමක් නැති නිසා. දැන් ඔයාලට තේරෙනවද ඒක? තේරෙනවද? තේරෙනවා. රයිට් අපි ඒක ලියාගනිමු. මූල්‍ය මිනුම් සංකල්පය. ඒක යටතේ ලියා ගන්න. ආයතනයක වත්කම් හා වගකීම් ලෙස පෙන්විය හැක්කේ මුදලින් මැනිය හැකි වත්කම් හා වගකීම් පමණකි. උදාහරණයක් ලෙස
යම් කිසි ආයතනයක ඉතාමත් හොඳ සේවක මණ්ඩලයක් සිටීම එම ආයතනයට වත්කමක් වේ. එම ආයතනයට වත්කමක් වේ. නමුත් එම වත්කම එම ආයතනයේ මූල්‍ය ප්‍රකාශනවල පෙන්වන්නේ නැත. එයට හේතුව ආයතනයක මූල්‍ය ප්‍රකාශවල පෙන්වනුයේ මුදලින් මැනිය හැකි වත්කම් පමණි. right දැන් එතකොට ඔයාලා මගෙන් අහයි ඇයි කීර්තිනාමය ඇයි දැන් ඔයාලා දැකලා තියෙනවා බැලන්ස් ෂීට් එකේ ගුඩ්විල් කියලා අගයක් පෙන්නනවා. එතකොට ඔයාලා බලයි දැන් ආයතනයේ ඉන්න සේවකයන්ගේ හොඳ මනින්න බැරි නම් කීර්තිනාමය කොහොමද මනින්නේ කියන්නේ. right නම් කීර්තිනාමය ඔකට ඉස්සරහට ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න හම්බ වෙයි. කීර්තිනාමය මැනීමේ ක්‍රම තියෙනවා. ඒක මූල්‍ය විදිහට මනින්න පුළුවන්. ඒකයි කීර්තිනාමයේ කවුන්සල පෙන්නන්නේ. ඊගාව එක ද්විත්ව රූප සංකල්පය dual aspect. right ඒකත් ලියාගමු. dual aspect ඔය අහනෝනේ නේ ඔකට අහනෝනේ හරි ද්විත්ව රූප සංකල්පය ඒක යටතේ ලියා ගන්න. මේන් අදහස් වුණේ අතන මේ කියන්නේ ඩබල් එන්ට්‍රීම තමයි right මේන් අදහස් වුණේ සෑම ගනුදෙනුවකම වර්ගීකරණ දෙකක් තිබීම යන්නයි. වර්ගීකරණ දෙකක් තිබීම යන්නයි. අපි ඊගාව එකත් බලමු. අපි මේක එච්චරම වැදගත් නෑ ඩුවල් ඇස්පෙක්ට් එක. මේක වැදගත්. අවිචින්නතා සංකල්පය going concern concept. මේක නම් ඉතාලම වැදගත් හැම ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකක්ම හදන්නේ going concern concept එක යටතේ. right? අපි ඔකට try කරමුද මේක මොකක්ද කියලා අදහස් කරන්න. දැන් අතරම මේ අපි මේ විදිහට කතා කරොත් ඒක ඔක ටික හිතේ වදිනවා ලියන එකට වඩා. right? ඔකට පොඩ්ඩක් සම්බන්ධ වෙනවද? going concern concept එක කියන එකෙන් මොකද අදහස් වෙන්නේ? ඒ වචනේම පොඩ්ඩක් තේරෙනව නේ මොකද්ද? going concern concept එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ආයතනයේ හැම ආයතනයක්ම ගිණුම් තබන්නේ going concern concept එකක් ඇතුව. මොකද ඒක අදහස් වෙන්නේ? අකණ්ඩ ඔව් දිගින් දිගටම පවතිනවයි කියන උපකල්පනය මත. දැන් ඔයාලා බලන්න යම්කිසි ආයතනයක් 2019 2020ට බැලන්ස් ෂීට් එක හදනවා. බැලන්ස් ෂීට් එකේ ණය ගැතිය ඉන්නවා 50000ක්. නමුත් 2019 20 මාර්තු 31ට ආයතනය වහලා දානවා නම් අර ණය ගැතියන්ගේ වටිනාකමක් තියනවද? නැහැ. ණය හිමියන්ගේ වටිනාකමක් තියනවද? නැහැ. අන්න ඒකයි අපි බැලන්ස් ෂීට් එකක් හදනකොට අපි උපකල්පනය කරනවා. අපි බැලන්ස් ෂීට් එකක් හදනකොට එහෙම නැත්නම් අපි මූල්‍ය ප්‍රකාශන හදනකොට අපි උපකල්පනය කරනවා මෙම ආයතනය මේ ෆයිනෑන්ෂල් ඉයර් එක වගේම ලබන ෆයිනෑන්ෂල් ඉයර් එකේ පවතීය කියලා අපි උපකල්පනය කරනවා. එහෙම උපකල්පනය කරන හින්දා තමයි අපි බැලන්ස් ෂීට් එකේ ණය ගැතියෝ ණය හිමියෝ ඒ ඔක්කොම පෙන්වන්නේ going concern concept එක යටතේ.
ඔයාලට ඒක තේරෙනවද දැන්? right. මේක යටතේ ලියා ගන්න. මෙම සංකල්පයට අනුව ආයතනයක ගිනුම් තබනුවේ එම ආයතනය දිගින් දිගටම පවතිය යන සංකල්පය පවතිය යන සංකල්පය මතය. ආයතනයක ණයගැතියන් හා ණය හිමියන්ට අර්ථයක් ලැබුණේ එම ආයතනය අර්ථයක් ලැබුණේ එම ආයතනය මේ අවුරුද්දේ මෙන්ම ඉදිරි කාලයේදීද පවතිනම් පමණි. right? ඔය කටිය මේ ඔය කටියේ මට දෙන දානිත් දවසේ ලෙක්චර් එකට මිස්ටර් අසංක ඒවි. මිස්ටර් අසංක ආවම කියන්න ඔය කටියට මෙන්න මේ ටික කරයි කියලා. එතකොට සර් එතන ඉඳන් පටන් ගන්නේවි. right? මේ ලෙක්චර් එක 8 ඉඳන් 10 වෙනකන් තියෙන්නේ ඉඳන් දැන් අවසන් වෙනවා. අනිවාර්යයෙන්ම බැංකර්ස් ඉන්ස්ටිටියුට් එක අර මෙතන පාර්ටිසිපන්ට්ස් ලා 100 කියන එක ඒක නිවැරදි කරන්න පටන් ගනි ලබන ආකාරය මේ ලබන සැරේ එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබා මූල්‍ය ප්‍රකාශන මූල්‍ය සංකල්ප වලට පස්සේ ඉන්නේ මොනවද කියලා. මට හිතෙනවා සර් පටන් ගන්නේ දැන් මම දිගින් දිගටම මේ සබ්ජෙක්ට් එක කරන්නේ නැති හින්දා මේ නෝට් කරන්නේ නැති හින්දා මට හිතෙනවා පටන් ගනී මේ වීකේ ඉවරලා ඩබල් එන්ට්‍රි accounts පටන් ගනී කියලා ඉවරලා ඩබල් එන්ට්‍රි transactions දීලා මේකේ entries දෙක මොකක්ද කියලා ඉවරලා පටන් ගනී කියලා මට හිතෙනවා. ඊගාවට ක්ලාස්රූම් එකේ තියෙනවා PDF. තව කෙනෙක් කාලේ තිබ්බා මේ notes එවනවද කියලා. right? දැන් මේ රෙකෝඩින් එක එවනවා ඔය කට්ටියට. මේ රෙකෝඩින් එක ඔය කට්ටියට එවනවා. ඊට අමතරව මේ මම ස්ක්‍රීන් එකේ පෙන්නපු ටියුට් එක එවනවා. තව මොකක්ද කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බ එක පෙන්නුන්නේ නැහැ මට පොඩ්ඩක් ආපහු පෙන්නනවද? PDF එකක් එවනවා. right? මොකද අර එවලා තියෙන්නේ right. දැන් ඔයාලට මම අප්ලෝඩ් කරලා තියෙනවනේ ටියුට් එක. ඒක තමයි එවන්නේ. ඊට අමතරව දැන් මම කරපු ලෙක්චර් එකේ රෙකෝඩින් එක ඔයාලට එවනවා. right? එතකොට ඔය කට්ටිය නැති ඒවා ඒ රෙකෝඩින් එකෙන් බලා ගන්න පුළුවන්. right? Disna, thank you very much. thank කරලා තිබ්බා. බොහොම ස්තුතියි. right. right. මම හිතනවා ඔය කට්ටියට තේරුණා කියලා. තේරුණා නේද මම කරපු ටික? ඔව් සර්. සර් right. thank you. right.